සෞඛ්‍ය විද්‍යාව පහේ පන්තියේ දෙවැනි පාඩම තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍යමත් ජීවිතයකට සුදුසු ආහාර පිළිබඳව. එතකොට දෙවැනි පාඩමේ පුනරීක්ෂණයක් විදිහට තමයි මේ පාඩම මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. දෙවැනි පාඩම අද කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි පාඩම මම වෙනත් කටයුත්තකදී කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න ඒකෙදී අපිට ඔබට උගන්වන්න තියෙන්නේ ආහාර සුරක්ෂිතතාව, ආහාර සුරක්ෂිතතාවට බලපාන සාධක, පරිභෝජනයට සුදුසු ආහාර තෝරා ගැනීම, ආහාරවල පෝෂණ ගුණය රැකෙන පරිදි ඒවා පිළියෙල කිරීම. ඊළඟට ආහාර නරක වීම නිසා ඇතිවන අයහපත් ප්‍රතිඵල පිළිබඳව තමයි මේ පාඩමේ අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ඒකකය සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරාට පස්සේ අපේ හාමුදුරුවන්ට දරුවන්ට ආහාර පිළිබඳ ආහාර සුරක්ෂිතතාවට බලපාන සාධක, පරිභෝජන සුදුසු ආහාර තෝරගන්නේ කොහොමද? ඒවැ පෝෂණ ගුණය රැකෙන පරිදි පිළියෙල කරගන්නේ කොහොමද? ආහාර නරක වීම නිසා ඇතිවන අයහපත් ප්‍රතිඵල පිළිබඳව සම්පූර්ණ මේ පාඩමේදී අධ්‍යයනය කරන්න හම්බ වෙනවා. එතකොට මේ අධ්‍යයනයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ඉගෙන ගැනීම විතරක් නෙමෙයි අපේ එදිනදා ජීවිතේට. මේවා අපේ හාමුදුරුවෝ දරුවෝ එදිනදා ජීවිතයේදී මේවා භාවිතයට ගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම ආහාර සුරක්ෂිතතාව කියන පාඩම යටතේ එක් කොටසක් තියෙනවා. ඒකේ අදහස වෙන්නේ අවශ්‍ය අවස්ථාවකදී අවශ්‍ය ප්‍රමාණ වලින් නියමිත ගුණයෙන් යුක්තව අවශ්‍ය ආහාර වර්ගයක් ලබා ගැනීමේ හැකියාව. මේකෙන් අදහස් වෙන්නේ අපිට ඕනම අවස්ථාවක ආහාරයක් සුරක්ෂිත නම් අපිට ඕනෑම අවස්ථාවකදී අවශ්‍ය ප්‍රමාණයෙන් නියමිත ගුණයෙන් ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ ආහාරයක් සුරක්ෂිත වෙනවා කියන අදහස් කරන්නේ එහෙමයි. හිඟයක් තියෙන්න බෑ. දැන් මේ දවස්වල අපි දන්නවා මේ කොරෝනා වෛරස් නිසා ආහාර හිඟ තත්ත්වය ඇති වුණා. එහෙමවත් ඇති වෙන්න බෑ. සුරක්ෂිතතාව තියෙනවා නම් ආහාරයක ඒ ආහාරයේ නියමිත ප්‍රමාණ වලින් නියමිත ගුණයෙන් අවශ්‍ය ප්‍රමාණයෙන් ඕනෑම වෙලාවක ගත හැකි වෙන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට තව ක්‍රමයකට මේ ගැන කියනවා නම් ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව මේකේ තව අදහසක් තියෙනවා විවිධ අහිතකර ආකලන ද්‍රව්‍ය. ඒ කියන්නේ අපි දන්නවා ආහාර අපි බොහෝ විට කඩෙන් ගේන එළවලු පළතුරු හැර අනිත් දේවල් කිරි ආහාර ඊළඟට තැමන් වගේ ආහාර ඒවා කල් තැබීම ගැනීමේ ආකලන ද්‍රව්‍ය එකතු කරලා තියෙනවා. එතකොට මේ ආකලන ද්‍රව්‍ය කියන දේවල් ඔක්කොම රසායනික ද්‍රව්‍ය. ඒවා එකතු කරලා තමයි මේ ආහාර කල් තබාගෙන තියෙන්නේ. එතකොට ඒවා නොමැති වෙන්න ඕන. ආහාරයක සුරක්ෂිතභාවය රැකෙන්නේ ඒ වගේ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කළා නැත්නම් පමණයි. ඊළඟට අහිතකර විස බීජ ක්ෂුද්‍ර ජීවීන් අන්තර්ගත නොවෙන්න ඕන. ඊළඟට පරිභෝජනයේ ප්‍රියජනක තත්වයක පවතින ආහාරයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පිලුණු වෙලා නැති, උලන් වැදිලා නැති, රස්නෙන් තමයි අපි ආහාරයක් ගන්නවා නම් තමයි වඩාත්ම හොඳ ගුණදායක. හැමතිස්සෙම උණුසුම් ආහාරය ගන්න එක තමයි ඊටාම සුදුසු. දැන් අපි දන්නවා හුඟක් නිවුණු ආහාර තමයි අපි නිතරම අපේ හාමුදුරුවෝ දානේ වලනකොට හාමුදුරුවෝ ගොඩාක් අවස්ථාවලදී දාන ගෙදරකට ගියත් හැර පන්සලට ලැබෙන දානේ ගොඩාක් නිමිලා හීල් වෙලා තමයි ලැබෙන්නේ. එතකොට ඒ ආහාරය දාණය ඒ අවස්ථාවෙන්ම අපි පුළුවන් තරම් ආහාරයට ගන්න ඕන තවත් ප්‍රමාද නොකර. ආහාර සුරක්ෂිතතාවයට බලපාන සාධක තමයි ළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ එකක් තමයි ජීව විද්‍යාත්මක සාධක. එතකොට ආහාර සුරක්ෂිතතාවයට බලපාන සාධක කිහිපයක් තියෙනවා. ඒකේ එකක් තමයි ජීව විද්‍යාත්මක සාධක. ජීව විද්‍යාත්මක සාධක විදිහට අපිට සලකන්න පුළුවන් ක්ෂුද්‍ර ජීවීන් තමයි මේ ජීව විද්‍යාත්මක සාධක විදිහට ප්‍රධාන වශයෙන් බලපාන්නේ. එතනදී ප්‍රධානම වශයෙන් අපි බැක්ටීරියා සහ දිලීර කියන එක තමයි ගොඩාක් ආහාර සුරක්ෂිතතාවයට බලපාන්නේ. වෛරස ඊටාම අල්පයි. ඒ හින්දා අපි මෙතෙන්දි කතා කරන්නේ බැක්ටීරියා සහ දිලීර. දැන් මේ ස්ලයිඩ් එකේ අපේ හාමුදුරුවෝ පේන්නේ මේ තියෙන්නේ බැක්ටීරියාවක්. මේ තියෙන්නේ දිලීරයක්. මේ අපි අර ඒවා අධ්‍යයනය කිරීම සඳහා ඒගාර මාධ්‍යයක දාලා හදාගත්ත ස්ලයිඩ් එකක්. මේවා සාමාන්‍යයෙන් අපි පරීක්ෂණාගාරයේ අධ්‍යයනය කිරීම සඳහා තමයි මේ වගේ ස්ලයිඩ් සකස් කරන්නේ. ඒ කියන්නේ මේවා පිළිබඳ අධ්‍යයනය කිරීමට මේවා ගැන හොයන්න. මේවා ලෙඩ හැදෙන්නේ කොහොමද? ඒ වගේ දේවල් වලට. මේ තියෙන්නේ බැක්ටීරියා සහ දිලීර කීපයක් මේ ස්ලයිඩ් එකේ දාලා තියෙන්නේ. ඊළඟට ක්ෂුද්‍ර ජීවීන් මගින් ආහාර නරක වීම සිදු වෙන දේ වෙනවා. ඊළඟට ආහාර ද්‍රව්‍ය වලට විෂ ද්‍රව්‍ය නිකුත් කරනවා. ඊළඟට විෂ ද්‍රව්‍ය බොහෝ මිනිසාට බොහොම අහිතකර වන අවස්ථා තියෙනවා. ඒකේ පළවෙනි මේ දේ විදිහට මම මෙතන කතා කරන්නේ ක්ෂුද්‍ර ජීවීන් මගින් ආහාර නරක වීම සිදු වෙනවා. දැන් අපි දන්නවා උදේ උයපු ආහාරයක් රාත්‍රියේ වෙනකන් තිබ්බොත් සමහර අවස්ථාවලදී ඒක පිලුණු ස්වභාවයක්, ඇලෙන ස්වභාවයක්, නානු ගතියක් ඇති වෙනවා. එතකොට ඒ ද්‍රව්‍ය අපි කියනවා නරක වීමට ලක් වෙලා කියලා.
ඊළඟට ආහාර වලට විෂ ද්‍රව්‍ය. දැන් මේ නරක වෙනවා කියන්නේ ඒකේ තියෙන අහිතකර ශුද්ධ ජීවීන් බැක්ටීරියා වගේ ඒවා වර්ධනය වෙන්න පටන් අරගෙන. එතකොට ඒවා වර්ධනය වීමට පටන් වුණාම මොකද වෙන්නේ? ආහාර ද්‍රව්‍යයට ඒවැය ඉන්න බැක්ටීරියා සහ දිලි යන යන ද්‍රව්‍ය ඒ ආහාරයේ තියෙන දේවල් ප්‍රයෝජනට අරගෙන ආහාරයේ විෂ ද්‍රව්‍ය නිකුත් කරනවා. එතකොට ඒ විෂ ද්‍රව්‍ය මගින් මිනිසාට රෝග ඇති කරනවා. ඒ විෂ ද්‍රව්‍ය බොහෝ විට මිනිසාට අහිතකර තත්ත්වය ඇති කරන්න පුළුවන්. අපි මේ වගේ අවස්ථාවලදී අපි කියනවා ආහාර ඇලර්ජික් එකක්, ෆුඩ් ඇලර්ජික් කියලා අපි කියනවා. ආහාර ආසාත්මිකතාවයක් කියලා. එතකොට ආහාර ආසාත්මිකතාවයක් ඇති වුනහම අපිට දකින්න පුළුවන් දේවල් තමයි මනුෂ්‍යයාගේ ඔක්කාරය, වමනය, නෝසියා, වොමිටිං, ඩයරියා කියන මේ වමනය, ඔක්කාරය සහ අතිසාරය, ඔක්කාරය, වමනය සහ අතිසාරය කියන තත්ත්වය. ඊළඟට මේ තව කාරණයක් තමයි මේකත් අයිති වෙන්නේ අර අපේ මේ කතා කරපු ජීව විද්‍යාත්මක සාධකයක්ම තමයි මම මේ දැන් කතා කරන්නේ. ජාන විද්‍යාත්මකව වෙනස් කළ ඇතම් ආහාර වර්ග. සමහර ඒවා සෞඛ්‍යයට තර්ජනයක් වෙනවා. එවැනි ආහාර කීපයක් තමයි මේ දාලා තියෙන්නේ. හැබැයි මේවා නම් සෞඛ්‍යයට හිතකර වෙන ආකාරයට. ඒ කියන්නේ ඵලදාව වැඩි වෙන ආකාරයට. දැන් මේ අර්ථාපල් එහෙම අර්ථාපල් ගෙඩියේ ප්‍රමාණය වැඩි වෙන ආකාරයට. ඊළඟට මේ ගස් ලැබු වල තියෙන මේ මදය වැඩි වෙන ආකාරයට බීජ අඩු වෙලා මේ මදය වැඩි වෙන ආකාරයට අපිට ජාන තාක්ෂණය භාවිතා කරලා ජාන ඉංජිනේරු තාක්ෂණය භාවිතා කරලා මේවා අපිට හදා ගන්න පුළුවන් ආහාරයට ගන්න පහසු වෙන. ඒ කියන්නේ මේ මදේ වැඩිපුර තියෙන්නත් බීජ අඩුවට තියෙන්නත් මේවා සකස් කර ගන්න පුළුවන්. මේ තියෙන මේ වගේ සාදා ගන්න ආහාර කීපයක්. සෝයි කියන්නේ අපි සෝයා, කෝන්, මේ ඉරිඟු, ටොමැටෝ, තක්කාලි, ගස් ලැබු, පපායා, පොටේටෝස්, අල, රයිස් කියන්නේ බත්. ඒතකොට අපේ නම් ගොඩාක් අපේ බත් නම් අපේ ලංකාවේ තියෙන දේශීය හාල් වර්ග තමයි අපි ගොඩාක් පාවිච්චි කරන්නේ. පිටරටින් ගෙනනෙව නම් ගොඩාක් මේ වගේ ජෛව විද්‍යාත්මකව වෙනස්කම් කරපු හාල් වර්ග තමයි ගොඩාක් තියෙන්නේ. ඊළඟට මේ මම කතා කරන දෙවැනි කාරණේ තමයි රසායනික සාධක. පළවෙනි සාධකයේ තමයි ජීව විද්‍යාත්මක සාධකය මම ඉස්සෙල්ලා එක කතා කරා. මේ දෙවන සාධකයේ තමයි රසායනික සාධක. රසායනික සාධක කියන්නේ අපි ඵලදාවක් නෙලීමට පෙර හෝ ඵලදාව නෙලීමට පසු, ඵලදාවක් නෙලීමට පෙර සහ ඵලදාව නෙලීමට පසුව අපි යොදා ගන්නා විවිධ ද්‍රව්‍ය. දැන් අපේ දරුවෝ අපේ හාමුදුරුවෝ දන්නවා අපි මේ වගේ වගාවකට මේ වගේ කෘමිනාශක සහ වල්නාශක එකතු කරනවා. එතකොට මේ ඵලදාව නෙලීමට පෙර මේක ගොඩබිමෙත් අපි වගා කරන බෝංචි, තක්කාලි, ඔය ඕනෑම එළවලු වර්ගයකට, පළතුරු වර්ගයකට කෘමීන්ගෙන් සිදුවන හානි, වල් පැලෑටි වලින් සිදුවන හානි වළක්වා ගැනීමට අපි විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරනවා. එතකොට ඒවා ඵලදාව නෙලීමට කිට්ටු වෙලා අපි මේවා ඵලදාවට යොදනවා නම් ඒවා මනුෂ්‍ය ශරීරයට ඇතුළු වීම ඉතාම වැඩි. ඒ හින්දා අපි සාමාන්‍යයෙන් ඵලදාව නෙලීමට බොහෝ කාලයකට පෙර තමයි මේ කෘමිනාශක සහ වල්නාශක ඒ අදාළ පද්ධති වලට යොදලා ඒ ආහාර සකස් කර ගැනීම සිදු කරන්නට ඕන. එතකොට මේ ඵලදාව නෙලීමට පෙර මේ යොදන ද්‍රව්‍ය වල විෂ රසායනික තිබුණොත් ඒවා අපේ ආහාරයට එකතු වෙලා කාලයගේ ඇවෑමෙන් අපිට පිළිකා වැනි තත්ත්ව වෙනත් ආබාධ ඇති කිරීමේ හැකියාවක් මේ රසායනික ද්‍රව්‍ය නිසා අපිට තියෙනවා. ඒ හින්දා අපි බලන්න ඕනේ අපේ පොඩි ගෙවත් එක වගා කරන දේවල්ට අපි පුළුවන් තරම් රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව දේශීයව නිපදවගත් ද්‍රව්‍ය. උදාහරණයක් අපි පාවිච්චි කරනවා කොහොඹ කොළ මිශ්‍රණ, කොහොඹ කොළ කොටලා ගත්ත මිශ්‍රණ මේ දලම්බුවන් වගේ ඒවා පළවා හැරීමට. ඒ වගේ එකක් අපිට යොදා ගන්න පුළුවන් පොඩි වගාවකට. නමුත් මේ වගේ විශාල වගාවකට නම් ඒ වගේ දෙයක් අපි යොදා ගැනීමට අපහසුයි. ඉතින් අපි ගෙදරක වගා කරන දෙයක අපිට මෙවැනි රසායනික ද්‍රව්‍ය යොදා ගන්න නැතුව ඵලදාවට ගෙදර හදාගත්ත රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන කෘමිනාශක වල්නාශක භාවිතා කිරීමේ හැකියාව ඕන තරම් තියෙනවා. ඊළඟට මේ ඵලදාව නෙලීමට පසුව දැන් අපි දන්නවා අපිට ওই පිටරටින් ගෙන ඇපල්, දොඩම් ඒ වගේ පළතුරු වර්ග ගොඩාක් පිටරටින් තමයි අපිට ලංකාවට ගේන්නේ. එතකොට මේ පළතුරු නෙළුවාත් සමගම මේවායේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙනවා තමයි මේ කරන ක්‍රියාවලියෙන්. නමුත් මේවා නැවුම්ම තබා ගැනීමට වැඩිපුර කාලයක් තබා ගැනීමට මේ වගේ රසායනික ද්‍රව්‍ය එන්නත් කරනවා මේ එක ගෙඩියට ගානේ. එතකොට ඒ වගේ ඔබ දැක ඇති ඇපල්, දොඩම් වල මේ පොඩි බැජ් එකක් වගේ මේ ස්ථානවල
ඇපල් ගෙඩියක් ගත්තාම මේ වගේ පොඩි බැජ් එකක් ගහලා තියෙනවා. එතකොට මේ බැජ් එක ගහලා තියෙන්නේ මේ එන්නත් කරපු ස්ථානයට. මේ එන්නත් කිරීමෙන් පස්සේ මේ බැජ් එක එතන ගහනවා. ඒක ගහන්නේ මේක පළදාව නෙලා ගත්තට පස්සේ සෑහෙන කාලයක් අපිට ඒකෙන් තියාගන්න පුළුවන් මේ ගෙඩිය නැවුම්ව. ඊළඟට මේකට අපි මේ ගෙඩිය වටා වේලීම වළක්වන්න ඉටි වගේ ද්‍රවයක් ස්ප්‍රේ කරලා මේ තියෙනවා දකින්න පුළුවන්. ඒක අපිට සාමාන්‍යයෙන් ඇපල් ගෙඩියක් ගත්තාම කාසියකින් හෝ නියපොත්තෙන් හූරලා බැලුවාම පොඩියට සිවියක් වගේ යනවා තේරෙනවා. අපේ හාමුදුරට අත්දැකීම් ඇති. දරුවන්ටත් අත්දැකීම් ඇති. ගෙදරට ගෙනාවම පොඩ්ඩක් බලන්න. මේ ගෙඩියේ පිටතට මේ වගේ ඉටි මේ හැම ගෙඩියකම පිටතට ඉටි වගේ ද්‍රව්‍යයක් ස්ප්‍රේ කරලා තියෙනවා. මොකද මේ ගෙඩිය ඇකිලෙන්න එක වළක්වන්න, ගෙඩියට වෙනස් සිදුන සීරීම් වළක්වන්න, ඒ වගේ දේවල් වලට මේ වගේ ස්ප්‍රේ කරලා තියෙනවා මේ ඒ වගේ ඉටි ද්‍රව්‍යයක්. එතකොට අපි ආහාරයට ගන්නකොට මේ ඇපල් වගේ දේවල් විශේෂයෙන්ම සම්පූර්ණයෙන් පොත් ඇරලා මදේ පමණක් ආහාරයට ගන්න ඕනේ. නැත්තම් මේවා තියෙන රසායනික ද්‍රව්‍ය තමයි මේවා ස්ප්‍රේ කරලා තියෙන්නේ. කාලයාගේ ඇවෑමෙන් මේවා අපේ බඩේ තැම්පත් වෙන්න පුළුවන්. ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු ඇති කරන්න පුළුවන්. ඒ හින්දා අපි ඇපල් ආහාරයට ගන්නකොට නිතරම පොත්ත ඉවත් කරලා මදේ පමණක් ආහාරයට ගන්න ඕනේ. ඊළඟට ඇපල් බීජ ආහාරයට ගැනීම සුදුසු නැහැ. ඒවා අපි ඉවත් කරන්න ඕනේ. නිකන් අපිට ආසාවට හිතෙන්න පුළුවන් මේ ඇපල් බීජත් ආහාරයට ගත්තට කමක් නැහැ කියලා. නමුත් බීජ හානි කරයි. ඒවා අහ කළා අපි මේ මදේ පමණක් ආහාරයට ගැනීමට පුරුදු වෙන්න ඕන. ඒකට අපේ ජීවිතේ අපි මේ ඉගෙන ගන්න දේවල් ඉදිරියදා ඒ අවස්ථාවවලදී යොදා ගන්න කියන්නේ සර් ඔඩියෝ එක ඔෆ් වෙන මේ ඔඩියෝ එක ඔෆ් වෙනවද? ඔව් මට නම් පෙන්නුම් කරේ නැහැ. දැන් එනවද හාමුදුරුවන්ට? ඔව් එනවා දැන් එනවා. ඔව් සිග්නල් මදි හින්දා වෙන්නේ නැති අපේ හාමුදුරුවෝ ඉන්නේ. පැහැදිලි මදිස්ස කැඩි කැඩි ඇහෙන්නේ. සිග්නල් ගැටලුව හින්දා වෙන්නේ නැති හාමුදුරුවනේ මම මේ සම්බන්ධ වෙලා තියෙන රවුටර් එකකින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. නමුත් කැඩි කැඩි ඇහෙන්නේ හින්දා වෙන්නේ නැති අපේ හාමුදුරුවන්ට. බලමු අපි තාක්ෂණික දෝෂේ අපිට නම් ඇහෙන්නට. ඔව් දැන් මට අපේ කතා කරපු හාමුදුරුවෝත් ඇහුනේ කැඩි කැඩි. ඔව් මට දැන් අපේ අර එක හාමුදුරුවෝ කෙනෙක් කතා කරපු හාමුදුරුවෝත් කැඩි කැඩි තමයි මට ඇහුනේ. ඒ හාමුදුරුවන්ගේ හඬත් දැන් ඔය දැන් අපේ හාමුදුරුවෝ කෙනෙක් කතා කරා ඒ හාමුදුරුවන්ගේ හඬ මට හොඳට ඇහුණා. ඉතින් මේ අන්තර්ජාලයේ තියෙන බාධා නිසා තමයි මේ ගැටලු ඇති වෙන්නේ. අපි ඉදිරියේදී බලමු මේකට වඩා හොඳට මේ පාඩම් ඉදිරිපත් කරලා මේවා සකස් කරගන්න. එතකන් අපේ හාමුදුරුවෝ දැනට මේ ස්ලයිඩ් එක මම හිතන්නේ හාමුදුරුවන්ට පේනවා ඇති. කියන දේ පොඩ්ඩක් කැඩි කැඩි ඇහෙන්න පුළුවන් මේ තියෙන අන්තර්ජාල ප්‍රශ්න සහ සිග්නල් වල රසායනික සාධකම් තමයි මම මේ තාම කතා කරන්නේ. එතකොට එකක් තමයි ඵලදාව නෙලීමට පෙර හෝ ඵලදාව නෙලාගත් පසු විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කර තිබීම. ඊළඟට දෙවැනි කාරණේ තමයි ඒකේ එබැවින් පළතුරු එළවලු හා පළතුරු ආහාර ගැනීමට පෙර හොඳින් සෝදා ගත යුතුය. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා අපි දැන් ওই ගහෙන් වැටිච්ච වෙල්ලු ගෙඩියක් නම් අපි ඉස්සර පොඩි කාලේ අපිට අපි ওই ගස් යට සෙල්ලම් කරනකොට ඒ වගේ කරනකොට අපි ඒ වෙලෙම ගත්තා. සමහර විට හොදන්නෙත් නැහැ. දැන් නම් අපි තේරෙන නිසා සෝදලා අපි ආහාරයට ගන්නවා. සෝදා ආහාරයට ගන්න ඕන. එතකොට අපි මිලට ගේනවා නම් හොඳටම සෝදලා පොත්තත් ඇරලා ඇපල් වගේ දේවල් නම් දොඩම් වගේ දේවල් පොත් ඇරලා ආහාරයට ගන්න ඕන. අපේ හාමුදුරුවෝ අත්දැකීම් ඇති ඔය අපි කඩෙන් ගෙන පිටරටින් ගෙන්වන දෙල්ලුම් අන්න හොඳම උදාහරණයේ දෙලුම් සාමාන්‍ය හොඳ ලස්සනට තියෙන දෙලුම් ගෙඩියක් රතු පාට අපි කැපුවොත් අපිට කපලා ටිකක් වෙලා ඇරුවට ඉස්ම වගේ රතු පාට වැක්කිරෙනවා. ඒ හේතුව තමයි ඕකට අර රසායනික ද්‍රව්‍ය කල් තියා ගන්නා ද්‍රව්‍ය එන්නත් කරලා තියෙන්නේ. ඒව තමයි ඔය වැක්කිරෙන්නේ. දැන් අපි හිතන්නේ මේ ගෙඩිය හොඳට පැහිලා මේ වැක්කිරෙන එක ඉස්ම කියලා. නමුත් එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. ඒ අර එන්නත් කරපු ද්‍රව්‍ය එන්නත් කරපු කල්තපා ගැනීමේ ද්‍රව්‍ය තමයි මේ විදිහට අපිට එළියට අර වැසීමට ලක් වෙන්නේ. එතකොට ප්‍රධාන දේ තමයි හොඳින් සෝදා ආහාරයට ගන්න ඕනේ. මොකද ආහාරවල ශේෂව පැවතිය හැකි ශේෂව කියන්නේ ඉතුරු වෙලා තියෙනවා. ආහාරයේ අපි ගන්න කෑමට ගන්න ආහාරය ඉතුරු වෙලා තියෙනවා. පැවතිය හැකි කෘෂි රසායන ද්‍රව්‍ය. දැන් අපි දන්නවා මේ වගාවන් වලට බොහෝ කෘෂි රසායන ද්‍රව්‍ය එන්නත් කරනවා. يعني එන්නත් කරනවා ගිඩි වලට නම් ඊළඟට ඵලදාවකට නම් ස්ප්‍රේ කරනවා. ඒ නිසා ඒවා අන්තර්ගත වෙන හින්දා අපි හොඳට සෝදා ආහාරයට ගන්න ඕනේ. ඊළඟට මෙම ශේෂ. දැන් ඔය ආහාරවල තියෙන ශේෂ දිගු කාලයක් තිස්සේ තැම්පත් වුණොත් අපේ ශරීරේ අපිට පිළිකා වෙන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. දීර්ඝ කාලීනව. එතකොට අපි අර පොත්ත
ලී ගහන්න නැතුව, සෝදන්න නැතුව ආහාරට ගන්න එක ගොඩාක්ම භයානකයි. ඒ හින්දා අපේ දරුවෝ හාමුදුරුවෝ මතක තියාගන්න ඕනේ මේවා පොත්ත ඇරලා සෝදා ආහාරයට ගැනීම. ඒතකොට මේ ශේෂ දිගු කාලයක් තිස්සේ මේවා රැඳී තියෙන්න පුළුවන් මේ පොත් එහෙම. අභ්‍යන්තරේ නම් රැඳෙන ප්‍රමාණය බොහොම අඩුයි. නමුත් තියෙනවා නැත්නම් නැහැ. ශේෂ කියන්නේ ඉතුරුලා තියෙන රසායනික ද්‍රව්‍ය. ඒතකොට ඒවයෙන් මේ පිළිකාකාරක වෙන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒක අපේ දරුවන්ට හාමුදුරුවන්ට අපි මේකෙන් තේරෙනවා අපි ඇපල් දොඩම් ඔය පිටරටින් ගෙන්වන පළතුරු වර්ගවලට වඩා අපේ ගහේ හැදෙන පළතුරු අපි දන්නවා අපේ දේශීය පළතුරු විශාල ප්‍රමාණයක් තියෙනවා. වෙරළු, ජම්බු, මැංගුස්, ගඩිගුඩා ඒ වගේ දේශීය පළතුරු වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊටාම පෝෂණය අධිකයි. අපි ඒවා ආහාරයට ගන්නවා නම් අපිට මෙවැනි අවදානම් තත්ත්ව වලින් අපිට මිදෙන්න අවස්ථාව හම්බ වෙනවා. එතකොට මතක තියාගන්න ඕනේ අපේ හාමුදුරුවෝ දරුවෝ හැමතිස්සෙම දේශීය පළතුරු ආහාරයට ගන්න. දැන් මේ පිළිකාකාරක වෙන තත්ත්ව අපිට ඇති වෙන්නේ අපි අර ඇපල්, දොඩම් ඒ වගේ ඔය විදේශ වලින් ලංකාවට ආනයනය කරපු පළතුරු ආහාරයට ගත්තාම තමයි. නැත්නම් අපේ දේශීය පළතුරු වල මේ කිසිම දෙයක් නැහැ. වෙරළු ගහේ හැදෙන ගෙඩිය බිමට වැටෙනවා. අපිට තියෙන සෝදලා හොඳින් සෝදා ආහාරයට ගන්න. අපේ වත්තේ හැදෙන ගෙවත්තේ හැදෙන පළතුරු peer අනෝදා වගේ දේශීය පළතුරු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊළඟ කාරණේ තමයි ඇතැම් ආහාර වර්ග නියමිත කාල සීමාව තුළදී භාවිතයට ගැනීම. දැන් අපි දන්නවා පළතුරු අපි දැන් කඩෙන් ගේනවා. දොඩම් වගේ ඇපල්, ගස් ලැබුණු විවිධ ආහාර වර්ග අපි ගේනවා. නමුත් අපේ තියෙන කාර්යබහුල තත්ත්වය නිසා අපි මොකද කරන්නේ? මේක හෙට කන්න පුළුවන් කියලා තියෙනවා. ගෙඩිය පිටින් හොඳට පේන තියෙනවා. ටික දවසක් යනකොට ඇතුලෙන් සවුත් වෙලා. ඇතුලෙන් පාට වෙනස් වෙලා. ඒ වගේ දේවල් දකින්න හම්බ වෙනවා. එතකොට ඒ වගේ කාලය ගෙනාපු ගණම දැන් කඩෙන් අපි පිටරටින් ගේනවා ඔය සෑහෙන කාලයක් නැවුව ලැබිලා තමයි ලංකාවට එන්නේ. ඒ හින්දා අපි මේ පිටින් අපි මුලදී ගත් ආහාර පුළුවන් තරම් ওই පළතුරු වර්ග එහෙම ඉක්මනටම ගෙනාපු සැනින් මද ගෙනාවොත් හෙටම ආහාරට ගැනීම තමයි සුදුසු. මොකද අපි දන්නේ මේක කොයි දවසේ නෙලාගත් එකක්ද, කොයි කාලයක් තුල නැවේ ආවද, කවදද මේ අපේ අතටපත් උනේ කියලා. එතකොට ඒ ප්‍රශ්නේ තියෙන නිසා අපි මේ වගේ ආහාර ගන්නකොට කල් නොයවා ඉක්මනටම ආහාරයට ගත යුතුයි. ඊළඟට නියමිත කාල සීමාව තුළදී භාවිතයට ගත යුතු කියන එක අදහස් කරන්නේ ඒකයි. නැතහොත් රසායනික මෙතන අතික්‍රියා නෙමේ ප්‍රතික්‍රියා. ඒක මම හදන්නම් පස්සේ ප්‍රතික්‍රියා. නැතහොත් රසායනික ප්‍රතික්‍රියා නිසා විස සහිත තත්වය පත්විය හැකියි. ඒ කියන්නේ දැන් අපි අර එන්නත් කරන ද්‍රව්‍ය කාලයගේ ඇවෑමෙන් කල්ගත වෙනකොට ඒවා අර පළතුරු ගෙඩියේ තියෙන පෝෂක ද්‍රව්‍යات එක්ක ඝට්ටණය වෙලා එකතු වෙලා වෙනත් අපි හිතන්නේ නැති දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා අපි ඒවා ආහාරයට ගැනීම කළ යුතු වෙනවා. කල් නොයවා. ෂුවර් රැහෙන්නේ දැන් හරියට දැන් එතකොට ඊළඟට ප්‍රමිතියෙන් තොර ඇසුරුම් භාවිතා කිරීම. ප්‍රමිතියෙන් තොර ඇසුරුම් භාවිතා කිරීම කියන්නේ මේවා අසුරනකොට දැන් මේ කොරෝනා වෛරසය පැතිරෙන අවස්ථාවේ මේවා හොඳට ආහාර අසුරලා තියෙනවා නැත්නම් අතින් අතට යනකොට ඒ වෛරසයේ තියෙන රෝගකාරකයෙක් හිටියොත් එහෙම ඒ තියෙන වෛරසය අර ඇසුරුම නැති අනාරක්ෂිත ඇසුරුමක් තියෙන ආහාරයක තිබ්බොත් එහෙම මේ වෛරසය කෙලබිලි වගේ මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ඇසුරුම් හොඳ ප්‍රමිතියෙන් තොර ඇසුරුම් භාවිතා කරලා අසුරපු ආහාර වර්ග අපි භාවිතයට ගැනීමට මතක තබා ගන්න ඕන. ඊළඟ සාධකයේ තමයි භෞතික සාධක. ඒතකොට ආහාරයක සුරක්ෂිතතාවයට පවතින භෞතික සාධක තමයි මේ තියෙන්නේ. ඒතකොට භෞතික සාධක විදිහට අපි කතා කරන්නේ ආහාර ප්‍රවාහනය ගබඩා කිරීම හා පිළියෙල කිරීමේදී ආහාර වලට අපද්‍රව්‍ය එකතු වෙන බව අපි දන්නවා හොඳටම. ආහාර ප්‍රවාහනය කරනකොට අපි දැන් පේනවා මේ ආහාර ප්‍රවාහනය කරනවා. දැන් මේ ඉන්න පුද්ගලයා මේ ආහාරයට දැන් බිම මේ ඇවිදලා මේ තියෙන අපිරිසුදු බිම මේකේ ඇවිදලා මේ සෙරෙප්පු වල තියෙන විස බීජත් එක්ක මේ ගෝණියට පය තියලා තියෙනවා. ඒතකොට මේ ඔක්කොම මේ ගල් වැලි මේ ආහාර වලට මිශ්‍ර වෙනවා. සමහරට විස බීජත් මේ වැය මිශ්‍ර වෙන්න පුළුවන්. ඒතකොට මේ ප්‍රවාහනය කිරීම සුදුසු විදිහකට මේ ප්‍රවාහනය කරන්නේ. මේක එළවලු වගේ නම් මේ ප්‍රවාහන ක්‍රමයේ පාවිච්චි කරලා භාවිතා කරොත් පළතුරු වගේ නම් ඇත්තෙම මේ භාවිතයට ගත යුතු තත්වේ නැති වෙනවා. මේවත් හැලෙනවා.
දැන් මේවා කූඩ ප්ලාස්ටික් කූඩ භාවිතා කරලා තමයි මේවා ප්‍රවාහනය කරන්න ඕන. ඒතර ප්‍රවාහනයේදී අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒ ප්‍රවාහනයේදී තැලීම පොඩි වීම නිසා විශාල ආහාර ප්‍රමාණයක් අපතේ යනවා. ඒ අපතේ යාම නිසා එළවලු මිල ගණන් ඉහළ යෑම වෙන්න පුළුවන්, පළතුරු මිල ඉහළ ගණන් යාම වෙන්න පුළුවන්, අගහිඟතාවයන් ඇති වෙන්න පුළුවන් අපි පාවිච්චිට ගන්න ආහාරවල. ඊළඟට ගබඩා කිරීම. මේවා ගබඩා කිරීමේ හොඳ සුදුසු ක්‍රම පාවිච්චි කරලා ගබඩා කරන වී වගේ ඒවා නම් දැන් මේ වී සාමාන්‍යයෙන් ඔය ගබඩා කරලා තියෙන මේ පොඩි භාජනයක් මේ තියෙන්නේ. වී වලට වගේ නම් මීයන්ගෙන් තමයි ගොඩක් හානිකර තත්ත්ව ඇති වෙන්නේ. දැන් මේ මීයෝ ආහාරයට ගන්නවා. ආහාරට අරගෙන එතනම මේ ඒගොල්ලන්ගේ අසුචිත් එක තමයි මේ තියෙන්නේ. එතකොට මෙවැනි ආහාර භාවිතයට ගත්තොත් මිනිසුන්ට විශාල රෝග ප්‍රමාණයක් හැදෙන්න පුළුවන් සමහරට මීයන්ගෙන් වැළඳෙන රෝග වර්ග. හරි? ඉතින් ඒ හින්දා මේ වගේ අනාරක්ෂිත විදිහට ගබඩා කරලා තියෙන ආහාර භාවිතයට ගැනීමේදී අපි තාම ප්‍රවේශම් වෙන්න ඕනේ. මේවා කොහොමදවත් භාවිතයට සුදුසු නෑ. මේ දැන් මේ තියෙන ආහාරය මේකට මිශ්‍ර වෙලා තියෙන මේගොල්ලන්ගේ අසුචි ඊළඟට මුත්‍රා මේවට මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒවා මගින් පැතිරෙන රෝග තියෙනවා. ඒවා පසුව අපිට අපේ හාමුදුරුවෝ දැනගන්න පුළුවන් වෙයි මොනවද කියලා. ඒකට මේවා භාවිතයට කොහෙත්ම සුදුසු නෑ. එතකොට මේවා පළවා හරින මේ මීයන් පළවා හැරීමට ක්‍රම පාවිච්චි කරන්න ඕනේ මේවා ගබඩා කිරීමේදී. උදාහරණයක් විදිහට ස්වභාවික ක්‍රමයක් විදිහට අපිට පුළුවන් ගෙදරක නම් පූසෙක් ඇති කරන්න. ඒ පූස් හන්දට මේ මීයෝ එන්නේ ඒ තියෙන පරිසරයට එන්නේ. එතකොට ඒක ඊළඟ හොඳ දඩයක්කාරී. මෙයා අල්ලනවා. මීයෝ අල්ලලා ආහාරයට ගන්නවා. අපිට මරණයක කරන්න බෑ. අපි බෞද්ධ නිසා අපේ ඇතින් පවක් සිද්ධ වෙන්න පුළුවන්. අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි ස්වභාවික ක්‍රම. පූසෙක් ඇති කිරීම. නැත්නම් තියෙනවා තව තාක්ෂණික ක්‍රම යොදාගෙන පාවිච්චි කරන ක්‍රමවේද තියෙනවා. ශුද්ධ තරංග. අතිදිවනි තරංග නිකුත් කරනවා. මේගොල්ලන්ට ඒ අතිදිවනි තරංග වලින් මේ ඒ ප්‍රදේශයට නැත්නම් ඒ පරිශ්‍රයට ගබඩා පරිශ්‍රයට එන්න බැරි තත්වයක් උද්ගත වෙනවා. අපි දන්නවා අපේ කණේ සංඛ්‍යාතය හර්ට්ස් 20ත් 20000 අතර ඒ 20ත් 20000 අතර පරාසයට එහා ගිය පරාසයක් මේගොල්ලන්ට ඒ ශබ්ද ඇහෙනවා. එතකොට මේ දෝම්කාර ශබ්ද ඉතා දැඩි තියුණු වුණාම මේගොල්ලන්ට මේ පරිශ්‍රයට පැමිණීමේ හැකියාවක් නැති වෙනවා. ඉතින් ඒ වගේ උපකරණ තියෙනවා. ඒවා අපිට සවි කරොත් ඒ ධ්වනි තරංග වලින් මේගොල්ලන්ට මේ පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන්න පුළුවන්. ඊළඟට මේ ගුල්ලන් මේ තියෙන ආහාර දැන් මේ එකක් තමයි මේ ආහාර වලට මේ ප්‍රවාහණයදී වෙන්න පුළුවන් දේවල් මේ තියෙන සතුන්ගෙන් මේ තව ගුල්ල අපි දන්නවා අපේ ආහාරවල අපේ ගෙවල් වල තියෙන ආහාරවල ගුල්ලෝ අපි කියනවා ආහාරවල ගුල්ලෝ ගහලා කියලා. එතකොට මේ ගුල්ලන් මේ ආහාරයේ විද මේකේ තියෙන විෂ ඔක්කොම උරා බොනවා. එතකොට මෙවැනි ආහාර භාවිතයට කොහොමත් සුදුසු නෑ. සාමාන්‍යයෙන් අපිට ගෙදරදී නම් පුළුවන් මේ ගුල්ලෝ විදින නිසා සාමාන්‍යයෙන් අපිට පුළුවන් ගෙදර කරාබු නැටි සාමාන්‍යයෙන් අපිට පුළුවන් මේ තියෙන භාජනයකට කරාබු නැටි කිහිපයක් දාලා තියන්න. එතකොට ගුල්ලෝ මේ කරාබු නැටි සුවඳට මේ ගල් වැලි ඕන තරම් මේ ප්‍රවාහන ක්‍රමයේදී එකතු වෙන්න පුළුවන් ආහාරයට. මේ පයෙන් ගල් එකතු වෙන්න පුළුවන්. ඊළඟට වී අපි දන්නවා වී හුලං කරන තෙන් වලින් වී මෝල් වලින් ගල් එකතු වෙන්න පුළුවන්. දැන් නම් අපි ගල් වැලි ඉවත් කරන සහල් තමයි අපිට එන්නේ. හින්දා ඊතරම් ගැටලුවක් නැහැ. එහෙම නොවුනොත් මේ ආහාරයේ සුරක්ෂිතතාවය හීන වෙනවා. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අවධානය යොමු කළ යුතු අවස්ථා. මේ අවස්ථා කිහිපයක් තියෙනවා. එකක් තමයි නිෂ්පාදනයේදී. දැන් අපි කතා කරා අර නිෂ්පාදනය කරන අවස්ථාවේදී අර කුඹුරේ නිෂ්පාදනයේ එක් අවස්ථාවකදී අර වගේ තෙල් පළදාවට යොදනවා. ඒකට මේ නිෂ්පාදනයේදී අපි ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අවධානය යොමු කළ තමයි නිෂ්පාදනය කරන්න ඕනේ. නැත්නම් ආහාරය අපිට භාවිතා කරන්න බැරි වෙනවා ප්‍රවාහනයේදී. ඊළඟට ගබඩා කිරීමේදී සහ පිළියෙල කිරීමේදී පරිභෝජනයේදී. ඔන්න ඔය අවස්ථාවලදී අපි ආහාරයේ සුරක්ෂිතතාවය පිළිබඳව බොහොම කල්පනාවෙන් ඉන්න ඕන. ආහාර නිෂ්පාදනයේදී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තමයි දැන් මම කතා කරන්නේ. අපේ හම්බුනට දරුවන්ට ඇහෙනව නේද? කවුරු හරි මට උත්තර දෙන්න. පේනවා ඇහෙනව නේද? ඔව් ගැටලුවක් වුණොත් අපේ හම්බුනට කතා කරන්න. හරි. එතකොට ආහාර නිෂ්පාදනයේදී අවධානය යොමු කරන්න පුළුවන් කරුණු තමයි මේ තියෙන ගොඩබිම තුලදී හානි වෙන අවස්ථා. ගොඩබිම තුලදී වෙන්න පුළුවන් මොනවාද? රසායනික පොහොර, පලිබෝධනාශක ආදී අධික ලෙස හෝ ඵලදාව නෙලීමට ආසන්නව යොදනවා. දැන් අපි හුඟක් වවියෝ කරනවා රසායනික පොහොර ඵලදාව නෙලීමට කිට්ටුවේදී යොදනවා. පලිබෝධනාශකත් එහෙමයි. ඉතින් ඵලදාව නෙලීමට කිට්ටු වෙලා බොහෝම කිට්ටු දිනයකදී ආසන්නයේදී ඵලදාව
නෙලීමට පෙර ආසන්නයේදී මේ රසායනික පොහොර භාවිතය සහ පලිබෝධනාශක කෘමිනාශක වෙන්න පුළුවන් මලනාශක වෙන්න පුළුවන් වගාවට යොදන ඒවා යොදන එක ඒ අවස්ථාවේදී සුදුසු නෑ. මොකද මේවා මිනිස්ය ආහාරයට තමයි මේ ඔක්කොම නෙළ පළදාව ආහාරයට ගන්න. මිනිස්ය ආහාරයට ගන්න. ඒ හින්දා මේ රසායනික පොහොර සහ පලිබෝධනාශක භාවිතය නෙලීමට ආසන්න අවස්ථාවේදීම ඊටාම හොඳ නැහැ. වඩාම හොඳ අපි කාබනික පොහොර වගේ දෙයකට යොමු වෙන එක. කාබනික පොහොර ඊටාම හොඳයි. කිසි ගැටලුවක් නැහැ. අපිට ගෙවත්තේ හදා ගන්නත් පුළුවන්. කාබනික පොහොර යොදලා අපිට පුළුවන් ආහාර නිෂ්පාදනය කරන්න. ඊළඟට කෘමීන්, ලේනුන්, කුරුල්ලන්, ඌරුමියන්, පණුවන් වැනි සතුන්ගෙන් හානි සිදුවීම. දැන් අපි හොඳ ආකාරම දන්නවා කෘමී සත්තු. දැන් පළතුරු මැස්ස හැම අපේ ඔය වත්තේ තියෙන අඹ ගස්වල තියෙන අඹ වලට ඊළඟට වෙනත් පළතුරු වර්ගකට මේ කෘමීන් හානි කරනවා, විදිනවා. මෙදා ඒගොල්ලෝ ඒකේ බිත්තර දානවා. ඊට පස්සේ ඉදුණාම මේක ඇතුලේ පණුවෝ ඉන්නවා. අපි සමහර අවස්ථාවලදී කරන්නේ මේ පණුවෝ ඉන්න පැත්ත කපලා අහ කරලා අනිත් පැත්ත අපි ආහාරයට ගන්නවා. ඊටාම භයානකයි. හොඳ නෑ ආහාරයට ගන්න. සම්පූර්ණ ගෙඩියම අහ කරන්න ඕන. කොහොමදවත් කන්න සුදුසු නැහැ. ඊළඟට ලේනුන් ආහාරයට ගත්තේවල්. ලේනු එක කොටසක් කාලා තිනවා. අපි ඒක කපලා දාලා ඉතුරු කොටස ආහාරයට ගන්නවා. හොඳ නැහැ. කුරුල්ලන් ආහාරයට අරගෙන තියෙනවා. ඒත් එහෙමයි. ඌරුමියෝ කාපන අපි කොහොමත් කන්නේ නැහැ දන්නවා විසයි කියලා. ඊළඟට පණුවන් වෙන සතුන්ගෙන් සිදුවන හානි. දැන් බට්ටු වගේ දේවල් වලට එහෙමනම් පණුවෝ හානි කරලා තිනවා අපි දකිනවා. ඒක නම් සාමාන්‍ය කමන්නේ ඒ කොටස කපලා හක් කරලා ඉතුරු කොටස ගන්න පුළුවන්. පණුවෝ ඊතරම් ලොකු ගැටලුවක් නැහැ. නමුත් මේ කෘමී සතුන්, ලේනුන්, කුරුල්ලන්, ඌරුමියන් කියන මේ සතුන් මේගොල්ලෝ ඔක්කොම මේ අකෘමී ලේනු, කුරුල්ලෝ සහ මේ ඌරුමියන් කියනවා ශීරපායින්. මේගොල්ලන්ගෙන් මේකට වවුලොත් ඉන්නවා. මේක වවුලා කියන එක මම මෙතන දාලා නැහැ. වවුලොත් අයිති වෙනවා. වවුලන් ආහාරයට ගත්තේවා. එතකොට ඒවා ආහාරයට ගත්තේවා අපි ආහාරයට ගත්තොත් අපිට භයානක රෝගකාරක වෛරස අපේ ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. ඒ හින්දා එවැනි සතුන් ආහාරයට ගත්ත දේවල් ආහාරයට ගැනීමෙන් අපි වළකින්න ඕනේ. කපලා ඒ කොටස හක් කළවත් ආහාරයට ගැනීම සුදුසු නැහැ. කෙලින්ම ඉවත් කරන්න ඕනේ. ඒ අපේ ගෙදරක ගහේ කෑවොත් අපි කෑපු ගෙඩියක් දැක්කොත් ඒක සතාටම කන්න ඉතුරු කරලා අපි වෙන ගෙඩියක් කන්න ඕනේ. ඒක කඩලා කන්න නරකයි. ඒක ගහේ එහෙම ඉතුරු කරන්න ඕනේ සතාට කන්න. ඊළඟ කර්මාන්ත ශාලා තුලදී හානි වෙන අවස්ථා. දැන් නිෂ්පාදනය කරන දේවල් කර්මාන්ත ශාලා තුලදී විවිධ අවස්ථාවලදී යොදන දේවල් නිසා හානි වෙනවා ආහාරයට. එකක් තමයි කෘත්‍රිම රසකාරක. මේ කෘත්‍රිම කියන එකේ මේකේ රකාරංශය දිනන එක පසුම මම හදන්නම්. කෘත්‍රිම රසකාරක, වර්ණකාරක හා කල් තබා ගැනීමේ ද්‍රව්‍ය ප්‍රමිතියකින් තොරව භාවිතය. මේවා භාවිතා කරන්න ඕන ප්‍රමිතියක් තියෙනවා. ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනයේ තමයි මේ ප්‍රමිතිය නිකුත් කරන්නේ. මෙහිමයි පාවිච්චි කරන්න ඕන කියලා. මේ ප්‍රමිතියෙන් තොරව මේ කෘත්‍රිම රසායනික, වර්ණකාරක සහ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය පාවිච්චි කරොත් ඒ ආහාර අපිට පරිභෝජනයට සුදුසු නැති වෙනවා. ඒතකොට නිෂ්පාදනයේදී අපි ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. නිෂ්පාදනයේදී භාවිතා කරන අමුද්‍රව්‍ය අපිරිසුදු වෙනවා. එතන අපිරිසුදු අමුද්‍රව්‍ය භාවිතා කළා මිනිසුන්ට ආහාර නිෂ්පාදනය කරන්න පුළුවන් ආහාරයට ගන්න. එවැනි නිෂ්පාදන ද්‍රව්‍ය අපි අමුද්‍රව්‍ය යොදාගෙන අපිරිසුදු වන ආකාරයට නිෂ්පාදනය කිරීම සුදුසු වෙන්නේ නැහැ. දැන් පහුගිය කාලේ අපේ හැමදෙරු දකින්න ඇති රූපවාහිනියේ එක්තරා ආයතනයක් පරණ දේවල් යොදාගෙන කේක් නිෂ්පාදනය කරලා තිබ්බා. එතකොට ඒවා පරිභෝජනයේ මිනිස්සු පරිභෝජනයේ තාම අහිතකරයි. මොකද අපි දන්නෙත් නෑ මේ පරිභෝජනය කරනවා අපි ඒ ආහාරය අපි දන්නේ නෑ මේක කල්ලිකුත් වූ ද්‍රව්‍ය යොදාගෙන හදලා තියෙන්නේ කියලා. එතකොට ඒවා අපි ආහාරයට ගත්තට පස්සේ අපිට අසනීප තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඊළඟට සේවක සේවිකාවන් පෞද්ගලික ස්වच्छතාව පවත්වා ගැනීම. ආහාර නිෂ්පාදනය කරනකොට අත් ග්ලව්ස් භාවිතා කරන්න ඕන. ඊළඟට මුඛ ආවරණ භාවිතා කරන්න ඕනේ කර්මාන්ත ශාලාවක. ඊළඟට පිරිසිදු ඇඳුම් ඇඳලා ඉන්න ඕන. ඒ ස්වස්ථතාව. ඒගොල්ලන්ගේ ස්වස්ථතාව පවත්වා ගන්න ඕනේ. ඒගොල්ලෝ අසනීප වලින් පෙලෙන්න බෑ. ඒගොල්ලෝ උණ හැදිලා ගිහින් සේවයට වාර්තා කරන්න බෑ. සෙම තියෙන අවස්ථාවක, කැස්ස තියෙන අවස්ථාවක සේවයට වාර්තා කිරීම සුදුසු නැහැ. එතකොට සේවක සේවිකාවන් ඒගේ පෞද්ගලික ස්වස්ථතාවත් මේ ආහාර නිෂ්පාදනයේදී වැදගත් වෙනවා. එහෙම නැති වුණොත් ආහාර නිෂ්පාදනය කරනකොට මේ සේවක සේවිකාවන්ගේ ස්වස්ථතාවයේ තියෙන ගැටලු නිසා විස බීජ ආහාර වලට එකතු වීමේ හැකියාව තියෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න ඕන. ඊළඟ ආහාර ප්‍රවාහනයේදී ප්‍රවාහනය සඳහා සහ ඇසිරීමේදී, පැටවීමේදී හා බෑමේදී නිසි ක්‍රමවේද යොදා ගැනීමෙන් ආහාර තැලීම පොඩවීම යොදා නොගැනීමෙන් ආහාර තැලීම සහ පොඩවීම සීරීම වෙන්න පුළුවන්. දැන් ආහාර ප්‍රවාහනයකට මම අර ඉස්සෙල්ලා ත්‍රිපුතරහනක් අපේ හැමෝටම පෙන්නවා. විශාල ගෝණි ප්‍රමාණයක් එක මත එක තබලා ප්‍රවාහනය කරනවා. සාමාන්‍ය V වගේ දෙයක් නම් ගැටලුවක් නැහැ. නමුත් එළවලු පළතුරු වගේ දේවල් ඔය කියන ආකාරයට ප්‍රවාහනය කිරීමේදී
නිසි ක්‍රමවේද අනුගමනය නොකළොත් මොකද වෙන්නේ? කූඩ භාවිතා කරේ නැත්නම් ඒවා තැලීමට, පොඩි වීමට සහ සීරීමට වෙන්න පුළුවන්. එතකොට ඒවෙන් විස බීජ මේ සීරීම් ස්ථාන වලින් විස බීජ ඇතුල් වෙන්න පුළුවන්. පොඩි වීම නිසා එතන අපිට ආහාරට ගන්න බැරි ආහාරට පාවිච්චිට ගන්න බැරි වෙන්න පුළුවන්. මේ තැලීම නිසාත් එහෙමයි. ඒ කොටස අපිට අහක් කරන්න වෙනවා. ඉතින් ඒ හින්දා මේ ආහාර ප්‍රවාහනය කියන එක ඉතාම වැදගත්. මේ ප්ලාස්ටික් කූඩ භාවිතය ඒක ලොකු වේදමක් යනවා, ලොකු ඉඩ ප්‍රමාණයක් යනවා තමයි. නමුත් ප්‍රවාහනය තමයි ඉතාම වැදගත්. ප්‍රවාහනය හරියට සිද්ධ වෙනවා නම් අපිට ආහාර හිඟයක් ඇති වෙන්නේ නැහැ කවදාවත්. අපි මේ පළතුරු එළවලු ප්‍රවාහනයේදී තැලීම්, පොඩි වීම, සීරීම් නිසා විශාල ප්‍රමාණයක් ආහාර අපතේ යනවා. ඒතර ප්‍රවාහනය විසියාකාරව කළොත් මේ ආහාර අතිරික්ත වෙන තරම් තියෙන්න පුළුවන්. ඒ තැලීම්, සීරීම්, පොඩි වීම නිසා විශාල ප්‍රමාණයක් අපතේ යන නිසා ආහාර අඩුවන නිසා ආහාර මිල ගණන් පවා ඉහළ යාමට හේතු වෙනවා. ඊළඟට ආලෝකය හා වාතාශ්‍රය නිසිලස නොලැබීම ආහාර තැම්බීම. දැන් අපි පළතුරු වර්ග එහෙම ගෙනහම සමහර විට අපි කඩේ ගිහිල්ලා පළතුරු වර්ග අරන් එනවා. අරන් ඇවිල්ලා අපි බෑග් එකේම අද ගෙනාපු එක බෑග් එකේම තියෙනවා හෙට අපි විවෘත කරන්නේ. එතකොට අපේ හැමෝට අත්දැකීම් ඇති ජල වාෂ්ප වගේ මේ ඇතුලේ බෑග් එකේ හැදිලා තියෙනවා. ඒකෙන් මොකද්ද වෙන්නේ? ඒ ආහාරයේ පළතුරු ගෙඩියත් ශ්වසනය කරනවා. අපිට පේන්නේ නැතුණාට. ඒකත් මේ වාතාශ්‍රයේ තියෙන ඔක්සිජන් අරගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කිරීම වගේ ක්‍රියාවලියක් මේ පරිසරයත් එක්ක තියෙනවා. එතකොට එතෙන්දි මොකද්ද වෙන්නේ? මේ වාතාශ්‍රය නොමැති වීම නිසා ඒවා තැම්බීමට ලක් වෙනවා. ආහාර තැම්බෙනවා. ඊළඟට බැක්ටීරියා, පුස් වර්ග වගේ ඒවා සෑදෙනවා. අපි දන්නේ නැහැ ගෙනලා තිනවා බෑග් එකේම තියෙනවා. එතකොට ඒ තැම්බීම නිසා සහ ඊළඟට පුස් වර්ග හැදෙන්න පුළුවන්. දැන් පාන් වගේ දෙයක් සාමාන්‍යයෙන් නියමිත දිනේදී ආහාර ගත්තේ නැත්නම් බෑග් එක දාලා ගැට ගහලා තිනවා. ඉදිරියේදී ඒවා ස්ලයිඩ්ස් වල පෙන්නේ අපේ හැමදෙරොන්ට. බෑග් එකේ තිබ්බහම එහෙමම ඒ ආවරණය සහිතව පුස් වර්ග හැදෙනවා. ඊළඟට නරක් වීමට ලක් වෙනවා. එතකොට අපතේ යනවා ආහාර. එවැනි ආහාර භාවිතයට සුදුසු නැහැ. ඊළඟට අවශ්‍ය උෂ්ණත්වය රැක නොගැනීමෙන් ආහාර නරක වීම. මේකත් ඉතාම වැදගත්. අවශ්‍ය උෂ්ණත්වය. දැන් අපි දන්නවා යෝගට්. මෙතන යෝගට් කියන එකේ පොඩි වැරද්දක් තියෙනවා. ඒක හදන්න ඕන නම් අපි හදන්නම් ඒක. යෝගට්, මී කිරි, මාළු, මස්. දැන් අපි මේ කඩහිමියන් මොකද කරන්නේ? මේ ලයිට් බිල වැඩි වෙන නිසා සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එක ටික වෙලාවක් ඕෆ් කරලා තියලා පැය දෙක තුනක් දානවා. ඊළඟ දවසෙත් ඔය වගේ පැය දෙක තුනක් ඕෆ් කරලා තියලා ෆ්‍රිජ් එක දානවා. ශීතකරණය දානවා. එහෙම වුණාම මේවා නියමිත උෂ්ණත්වය මේ නියතව පැවතිය යුතු උෂ්ණත්වය සැරින් සැරේ වෙනස් වෙනවා. අඩුවීමකට ලක් වෙනවා. ඒ අඩුවීමකට ලක් වුණාම මොකද වෙන්නේ? මේ යෝගට්, මී කිරි, මාළු, මස් වගේ දේවල් වල තියෙන බැක්ටීරියා වර්ධනය වීමට පටන් ගන්නවා. දැන් මේ යෝගට් වල ඒ නියමිත උෂ්ණත්වය තිබුණ නැත්නම් අපි දන්නේ නැහැ. සමහරවිට අපි කඩෙන් ගෙනලා ආහාරයට ගන්නවා. අපිව අසනීප වෙන්න පුළුවන්. මොකද ඒකේ බැක්ටීරියා වර්ග වර්ධනය වෙලා තියෙන්න පුළුවන්. මී කිරි වලත් එහෙමයි. මාළු මසුත් එහෙමයි. මාළු මස් නම් විශේෂයි. අනිවාර්යයෙන්ම මේකේ උෂ්ණත්වය පවත්වා ගත යුතුමයි. අයිස්ක්‍රීමුත් එහෙම වෙන්න පුළුවන්. ඉතින් මේ නියමිත උෂ්ණත්වය පවත්වා ගැනීම අතිශයින්ම වැදගත්. මේ ලොකු කඩහිමියන් විදුලිය විසන්ධි වෙච්ච අවස්ථාවකදී ජෙනරේටරයක් භාවිතයෙන් උත්පාදන යන්ත්‍රයක් භාවිතයෙන් හෝ මේවට මේ ශීතකරණ වලට ඒ අවශ්‍ය විදුලිය ලබා දිය යුතුයි. හරි ක්‍රමවේදයෙන්. විශාල වේලාවක් පැය දෙක තුනක් සාමාන්‍යයෙන් විදුලිය විසන්ධ වෙලා තිබ්බොත් මේවාගේ තියෙන ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ නිසිලස ආවරණය නොකිරීම නිසා විස බීජ අපද්‍රව්‍ය ආහාරයට එකතු වීම. ඒක අපේ සරල කාරණයක්. අපි දන්නවා නිසිලස ආවරණය නොකිරීම නිසා ඕනෑම විස බීජයක් අපද්‍රව්‍යයක් ආහාරයට එකතු වෙන්න පුළුවන්. ඊළඟ ගබඩා කිරීමේදී අවධානය යොමු කළ යුතු අවස්ථා. කල් විකෘති වීමේ දිනේ නොසලකා අපිළිවෙලට ආහාර ගබඩා කිරීම නිසා ආහාර නාස්ති වීම හා නරක් වීම. දැන් අපි ගෙදරක වුණත් ආහාරට ගන්න අපි ගෙනහම එකවර ගෙනාපු ආහාර අපි ගබඩා කරලා තියෙනවා. එතකොට අපි ගබඩා කරලා තියන්න ඕන දිනේ ළඟ. දැන් අපි අද භාවිතා කරන්න අද දිනේට කිච්චු දින තියෙනවා තමයි මුලින්ම තියෙනවා. ගබඩා කරලා තියෙනකොට. වැඩි දින ටිකක් ඉදිරියේ තියෙන දිනේව යටින් ගබඩා කරලා තියන්න ඕනේ. මුලින් කල්ලිකුත් වීමේ දිනය ළඟ එව්වා අපිට ආසන්නව අපි පාවිච්චියට ගබඩා කරලා තියන්න ඕනේ ගබඩා කරනකොට. නැත්නම් ආහාර නාස් වීම සහ නරක වීම සිද්ධ වෙන්න පුළුවන්. ගබඩා කිරීමේදී මීයන්, කැරපොත්තන්, ගුල්ලන්, වේයන් ආදී සතුන්ගෙන් ආහාර වලට හානි සිදු වීම මාරි ඉස්සෙල්ලත් කිව්වා. මේ අයගෙන් හානි සිද්ධ වෙන්න පුළුවන්. නියමිත උෂ්ණත්වයේ පවත්වා නොගැනීම. ගබඩා කිරීමේදී අර විදුලිය ආර පිළිමැස්ස සඳහා ශීතකරණ ක්‍රියා විරහිත කිරීම. මම ඉස්සෙල්ලත් ඒ කාරණේ මතක් කරා. එවැනි දේවල් සුදුසු නැහැ. ආහාර වර්ග අනුව වෙන්කට නොහැසිරීම. දැන් මස්, මාළු, අයිස්ක්‍රීම් එකට අසුරනවා. මස්ුත් ගෙනල්ලා අපේ ෆ්‍රිජ් එකේ තියෙනවා, මාළුත් තියෙනවා, අයිස්ක්‍රීම් එකත් ඒකෙම තියෙනවා. සමහරට අපිට අයිස්ක්‍රීම් ආහාරට ගන්නකොට මස් මාළු සුවඳ එනවා.
සම්පූර්ණ වෙජිටේරියන් කෙනෙකුට නම් අයිස්ක්‍රීම් ටිකක්වත් කන්න බැරි තත්වයක් උදා වෙනවා මේ මස් මාළුත් එක්ක අයිස්ක්‍රීම් තිබ්බොත්. ඒ හින්දා අපි මේවා ඇසුරුම් කරනකොට එකට ඇසිරීමෙන් වැළකීලා මේවා වෙන් වශයෙන් අසුරා තිබීමට කටයුතු කරන්න ඕන. ඊළඟ ආහාරය සමග බෙහෙත් වර්ග විෂ ද්‍රව්‍ය එකට ගබඩා කිරීම. මේකත් අතිශයින්ම වැදගත්. ආහාර සමග බෙහෙත් වර්ග. ඊළඟ විෂ ද්‍රව්‍ය. ඒවා සාමාන්‍යයෙන් එක ළඟ තියන්න නරකයි. දැන් අපි මදුරු කොයිල එහෙම ගෙනාම ওই පරිප්පු හරි සීනි හරි එක තියන්න නරකයි. ඒවා වෙනම තියන්න ඕනේ ගබඩා කරලා. වෙන ස්ථානවල. ආහාර වර්ග සමග බෙහෙත් වර්ග තියන්න නරකයි. විෂ ද්‍රව්‍ය තියන්නත් නරකයි. අපිට හදිස්සියට අපි කියමු හදිස්සියට අපි බෙහෙත් වර්ගත් එක්ක විෂ ද්‍රව්‍ය තියෙනවා. අපි කලබල වෙලා බෙහෙත් වර්ගයක් කියලා විෂ ද්‍රව්‍යයක් අපිට ආහාරයට ගැනීමට වෙන්නත් පුළුවන් බෙහෙතක් විදිහට. ඒ හින්දා ඒවා ගබඩා කිරීමේදී ආහාර වර්ග, බෙහෙත් වර්ග, විෂ ද්‍රව්‍ය එකට ගබඩා කිරීම අනිවාර්යයෙන්ම නොකළ යුතු දෙයක් වෙනවා. ආහාර පිළියෙල කිරීමේදී අවධානය යොමු කළ අවස්ථා කතා කිරීමේදී කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි පළදු සතුන් ආහාරයට හානි කරන ලද භාවිතයෙන් වැළකීම. මේවා මම ඉස්සෙල්ලත් කිව්වා. ඊළඟට පුස්න බැඳුණු නරක වූ ආහාර භාවිතයට නොගැනීම. සුරතල් සතුන් ආහාර පිළියෙල කරන ස්ථානයේ ඉවත් කර තැබීම. මේකත් ඉදා වැදගත්. අපේ ගෙදර ඉන්න සුරතලා ආහාර පිළියෙල කරන ස්ථානයේ තියාගන්න හොඳ නැහැ. මොකද ඒගොල්ලන්ගේ තියෙන රෝම ගැසීම නිසා ඔය ආහාරයට ඒවා එකතු වෙන්න පුළුවන්. ඒ හින්දා එවෙන් රෝගකාරක විස බීජත් ඒ ආහාරයට එකතු වෙන්න පුළුවන්. ආහාර පිළියෙල කිරීමට පෙර අත් සෝදා පිරිසුදු කර ගැනීම. දැන් නම් අපි වැඩිපුර අත් සෝදනවා. ඒ හින්දා අපි කොහොමත් ආහාර හදන්න ඉස්සෙල්ලා අත් සෝදනවා. ඒ හින්දා නමුත් අපි ආහාර පිළියෙල කිරීමේදී ඊටාම වැදගත් අත් හොඳින් සෝදා පිරිසුදු කර ගැනීම. අත් සෝදලා තමයි අපි ආහාර සකස් කරන්නට ඕන. එළවලු හා පළතුරු වර්ග ගලා යන ජලයෙන් හොඳින් සේදීම. එහිදී පිටපොත්ත හොඳින් අතුල්ලා සේදීම. මම අර ඉස්සෙල්ලත් ඒ කාරණේ මතක් කරා. අර ශේෂ ද්‍රව්‍ය තැන්පත් වෙලා තියෙන පුළුවන් නිසා මේවා එළවලු පළතුරු වගේ ඒවා ගලා යන ජලයෙන් හොඳින් සෝදා ගත යුතු වෙනවා. ඊළඟට පලා වර්ග ආදිය හොඳින් පිරිසුදු කර ලුණු වතුරෙහි බහා ටික වේලාවක් තබා භාවිතයට ගැනීම. මේ ලුණු වතුරේ තැබුවාම මේවැය තියෙන බැක්ටීරියා හා අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සාමාන්‍යයෙන් මේ ලුණු වතුරේ දැම්මහම ඒගොල්ලන්ගේ අර ඇතුලේ තියෙන බැක්ටීරියා වල තියෙන ද්‍රව්‍ය මේ ලුණු වතුර නිසා විනාශ වෙලා යන්න පුළුවන් ඒ බැක්ටීරියා වගේ දේවල්. ඒ හින්දා අපි සාමාන්‍යයෙන් පලා වර්ග දැන් අපි ගෙදර ගහින් කන්න එක නම් ඒක ගැටලුවක් නැහැ. අපි පිටින් ගේන ආහාර වර්ග කංකුම් මුකුණු වෙන්න ගොටුකොළ වගේ gedara සෑදුන් නැති පිටින් ගෙන ආපු අපි වෙළඳ පොලෙන් ගන්න ඒවා අනිවාර්යයෙන්ම ලුණු වතුරේ තබා ටික වෙලාවක් තබා තමයි ආහාරයට ගත යුතු වන්නේ. පුළුවන් නම් කහ ටිකකුත් දාලා තියලා සෝදා ගන්නවා නම් වඩාත් හොඳයි. මොකද කහ පිරිසිදු කාරකයක් නිසා, විස බීජ නැසකයක් නිසා. බිත්තර කටුවේ සැල්මොනෙල්ලා බැක්ටීරියාව තිබිය හැකි බැවින් බිත්තර කැඩීමට පෙර හොඳින් සේදීම. අපි දන්නවා බිත්තර අපිට ඕන තරම් අත්දැකීම් තියෙනවා. බිත්තර ගෙනහම බිත්තරේ අපි දැකලා තියෙනවා පොඩි පොඩි පැල්ලම් වගේ කළු පාට පොඩි කෑලි වගේ තියෙනවා. ඒ කියන්නේ ඔය කිකිලියන්ගේ අසුචි තමයි තියෙන්නේ. එතකොට මේ අසුචි වල මේ සැල්මොනෙල්ලා කියන බැක්ටීරියාව තියෙනවා. එතකොට මේ සැල්මොනෙල්ලා බැක්ටීරියාව තිබුණොත් අපි බිත්තරේ සෝදන්නේ නැතුව ඇත්තටම සබන් දාලා සෝදන්න ඕනේ බිත්තර කැඩීමට පෙර. නැත්තම් අපි ඒවත් එක්කම ආහාරයට ගත්තොත් එහෙම අපි කියමු තම්බන්න හෝ බදින්න හෝ පිටරයක් කැඩුවාම මේ තියෙන සැල්මොනෙල්ලා බැක්ටීරියාව ඒ ආහාරයට මිශ්‍ර වෙන්න පුළුවන්. එතකොට අපිට අජීර්ණාබාධ, පාචනය, බඩේලී යාම, වමනය ඔක්කාරය වගේ කරුණු වෙලා අපිට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මෙතන බැත්තර කියලා තියෙන බිත්තර කැඩීමට පෙර හොඳින් සේදීම. මෙතන බැත්තර නෙමෙයි බිත්තර. බිත්තර කටුවේ සැල්මොනෙල්ලා බැක්ටීරියාව තිබිය හැකි බැගින් ඒවා හොඳින් කැඩීමට පෙර සේදීම. මේක අතිශයින් වැදගත් කාරණයක්. නිකම්ම ගෙන ආපු ගමන් බිත්තරේ අපිට බදින්න හෝ තම්බන්න බෑ. හොඳට පොත්ත සබන් දාලා හොදා තමයි අපි ඊතුරු කටයුතු වලට දාගත යුත්තේ. ඊළඟට කහට පිපීම හා විටමින් විනාශ වීම වළක්වා ගැනීම සඳහා එළවලු පළතුරු පිසීමට ආසන්නයේදී කපා ගැනීම. දැන් අපි ලේසියට උගාක් ආහාර වර්ග රැයට කපලා ෆ්‍රිජ් එකේ දාලා තියලා උදේ අපි ආහාරයට ගන්න අපි බොහොම කාර්යබහුල ජීවිත ගත කරන අය ඉන්නවා. එයයි මොකද කරන්නේ රැයට මේ ඔක්කොම සකස් කරලා තියලා උදේට පිසීම කරනවා. ඒ වගේ දේවල් සුදුසු නෑ. අපි දන්නවා පොලොස් වගේ ව්‍යාංජනයක් හදනවා නම් මේවා උදේට කපා ගන්න ටිකක් අමාරු නිසා අපි වේලාසනින් මේවා කපලා තබා ගන්නවා. ඒවයි කහට පිපීමක් ඇති වෙන්න පුළුවන්. ඒ කහට පිපීම ඊළඟට වැඩි වෙලාවක් කපා තිබ්බහම විටමින වර්ගයේ දේවලුත් විනාශ වෙන්න පුළුවන්. ඒ හින්දා අපි උයන්න ආසන්නයේදී කපා ගැනීම තමයි ඊටාම වැදගත් වන්නේ. ඊළඟට එකම තෙලෙහි නැවත නැවත ආහාර බැදීමෙන් වැළකීම. අපි දන්නවා අපි ගෙදර නම් මේක සාමාන්‍යයෙන් අපි කරන්නේ නැහැ. වෙළඳ පොළොවෙන් අපි ගේන ආහාර නම් ඔය රෝල් සරව මේවා අපි ගේන සෑම ද්‍රව්‍යයක්ම ඒගොල්ලෝ තෙල් නැවත නැවත අලුත් කරන්නේ නැහැ. ඒ තෙලටම දදා තමයි ගොඩක් ආහාර බැදීම කරන්නේ. නැවත නැවත එකම තෙලෙහි ආහාර බැදීම සිදු කරනවා. ඒක ඊටාම
සුදුසු නෑ. ඒවා රෝගකාරක අපි කොලෙස්ටරෝල් අරවම ඇති වෙන්න පුළුවන්. වෙනත් රෝග ඇතිවීමේ හැකියාවක් තියෙනවා. අපි තෙල් එක එහෙම සාමාන්‍යයෙන් අද බැදපු එකක් හෙට ගන්නකොට කොළ පාට වෙලා තියෙනවා. කොහොමදවත් භාවිතයට සුදුසු නෑ ගෙදරක වුණත්. ඒ කියන්නේ ඒකේ තියෙන රසායනික ද්‍රව්‍ය වෙනස් වීමට ලක් වෙලා තියෙනවා. ඒක භාවිතයට සුදුසු නෑ. ඒක ඉවත් කරලා අලුත් තෙල් යොදා තමයි නැවත බැදීමට අපි කළ යුත්තේ. මෙන්න අදහස් කරන්නේ අපි ඇත්තටම ගෑස් වලන් කියලා දැන් තියෙනවා ගෑස් ලිපේ වුණ අයට. ඒ ගෑස් වලන් භාවිතා කිරීම තමයි ඉතාම සුදුසු. ඊළඟ මඤ්ඤොක්කා තැම්බීමේදී පියන නොවසා තැම්බීම. මේකත් අපි සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි මඤ්ඤොක්ක තම්බනකොට වතුර දාලා අපි පියන වහන. පියන වහන නරකයි. පියන විවෘතව තබලා තමයි මඤ්ඤොක්ක වගේ දේවල් අපි තැම්බීම කළ යුතු වන්නේ. මොකද ඒවැ තියෙන ඔය හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන වගේ මේ විෂ රසායනික ද්‍රව්‍ය මේවා තියෙනවා. අපේ හාමුදුරුවෝ අධ්‍යක්ෂකම් ඇති දන්න අය මඤ්ඤොක්ක කලයක් සාමාන්‍යයෙන් ගෙදර ගෙනල්ලා තිබ්බහම කළු පාට වෙනවා ටිකක් වෙලා යනකොට කැඩුණු තැනින්. අන්න හයිඩ්‍රජන් සල්ෆයිඩ් හැදිලා. ඒ හින්දා ඕවා ඇතුළට යන්න පුළුවන්. මඤ්ඤොක්ක කලයකුණත් ඕ වගේ ගෙනාවට පස්සේ මේ මොකක්ද අපි කියන්නේ ඒකට මේ කැඩුණු අලයක් වගේ ගෙනහම ඒ ස්ථානයේ කළු පාට පැල්ලම් තියෙන්න පුළුවන්. එතකොට ඒක ආහාරය ඇතුළටම යනවා. එතකොට මේ කැඩුණු පැල්ලම් තියෙනකොට ඒවා ආහාරට ගන්න සුදුසු නෑ. අපි මඤ්ඤොක්ක කඩෙන් ගේනවා නම් තැළුණු, පොඩි උණු, සීරුණු, පළුදු නොවුණු ඒවා තමයි අපි ගන්න ඕනේ, තෝරලා ගන්න ඕනේ. ඒවා තමයි ගෙදර ගෙනලා දවස් කීපයක් තියාලා වුණත් පාවිච්චිට ගන්න පුළුවන්. ඒතකොට ගේනකොට එහෙම ගන්න ඕනේ. අර කළු වෙච්ච ඒවා අපි ආහාරට ගැනීම සුදුසු නෑ. වමනේ ඔක්කාරිය වගේ දේවල්, උළු කැක්කුම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඊළඟට දෙහි තක්කාලිය ආදී ආම්ලික ඇඹුල් ද්‍රව්‍ය එක්කිරීමේදී ඇලුමිනියම් භාජ්‍ය භාවිතා නොකිරීම. මම ඉස්සෙල්ලත් ඒක සඳහන් කරා. ඊළඟට ආහාර පරිභෝජනයේදී අවධානය යොමු කළ අවස්ථා කීපයක් තියෙනවා. පරිභෝජනය කරනතුරු වසා තැබීම මැස්සොන්ගෙන් හානි වෙන්න පුළුවන්. ඒ හින්දා වහලා තියන්න ඕන. මැස්ස කියන්නේ විශාල විස බීජ ප්‍රමාණයක් අරන් යන එහාට මෙහාට අරන් යන මේ කුඩී සතෙක්. ඒ හින්දා වසා තැබීම ඉතාම වැදගත්. මේක නම් ගොඩාක් අපේ අඩුයි කරනවා වසා තැබීම. බෙදපු කෑම එක සෑහෙන වෙලාවක් තියලා ඔහේ තියලා තමයි අපි ආහාරට ගන්න. ඒ හින්දා ඒ වගේ වෑන් බැලකෙන්න ඕන. අපි නිරෝගීව ජීවත් වෙන්න නම්. ඊළඟ බිම්මල් වැනි ආහාර පිළියෙල කළ පසු කල් නොයවා ආහාරයට ගැනීම. බිම්මල් දැන් අපි කඩෙන් ආහාරට ගේනකොට බිම්මල් කියන එක හොඳ සුදු පාට තියෙනවනේ. කහ පාට ගැහුණු බිම්මල් අපි ගෙදරට ගෙනල්ලා උයන්න කොහොමදවත් සුදුසු නෑ. මොකද ඒවැ කාලයක් යෑමෙන් ඒවැ තියෙන ජීව ගුණය අඩු වෙනවා. ඒ ජීව ගුණය අඩු වීම නිසා තමයි කහ පාට වෙන්නේ. ඒ හින්දා හොඳ සුදු පැහැති. සුදු පැහැතිට හුරු බිම්මල් තමයි අපි තෝරාගෙන ආහාරට ගන්න ඕනේ. මේවා කල් නොයවා ආහාරට ගන්න ඕනේ කියන්නේ ගෙනාවම අද ගෙනාවා නම් හෙට අපි වෙලා ආහාරට ගන්න ඕනේ. විනාකිරි සහිත ආහාර භාවිතා කරනකොට මැටි බඳුන් මම ඒක ඉස්සෙල්ලා සඳහන් කරා. අනිවාර්යයෙන්ම විනාකිරි ඇඹුල් ಜಾති මැටි බඳුනකම තමයි උයන්න ඕනේ. වීදුරු බඳුන් ලී ප්ලාස්ටික් හැඳි පමණක් යොදා ගන්න ඕනේ. ලෝහමය උපකරණ නුසුදුසුයි. ඒ කියන්නේ අර විනාකිරි ඇඹුල් විනාකිරි සිට්‍රික් අම්ලය වගේ අම්ලනේ තියෙන්නේ. ඒවා අර ඇලුමිනියම් එක ක්‍රියා කරලා ලෝහමය ද්‍රව්‍ය තියෙන ඒවත් එක ප්‍රතික්‍රියා දක්වනවා. ඒ ප්‍රතික්‍රියා දැක්වීමෙන් විෂ ද්‍රව්‍ය ආහාරයට එකතු වෙන්න පුළුවන්. ඒ හින්දා මැටි වීදුරු බඳුන් සහ ලී හා ප්ලාස්ටික් හැඳි ගොඩාක් හොඳයි. ලී කියන්නේ අපි පොල් කටු හැඳ පාවිච්චි කරනවා නම් මේ ආහාර කලවම් කිරීමට භාවිතයට විනාකිරි සහිත ආහාර භාවිත ඔය අච්චාරු වගේ දේවල් ගන්න. කොළපාට වූ අර්ථාපල් මේකත් ඉතා වැදගත්. පොත්ත පළදූ මඤ්ඤොක්කා වැනි ආහාර පරිභෝජනයෙන් වැළකීම. කොළපාට වූ අර්ථාපලුත් අපිට ආහාරයට සුදුසු නෑ. අපි දන්නවා අර්ථාපල ගෙඩියක් සමහරට කැපුවාම ඇතුලේ දුඹුරු පාට රවුමට ලප වගේ තියෙන්න පුළුවන්. ඒත් ඒ ආහාරයට දිලීරයක් ඇතුළු වෙලා. එතකොට ඒවා අපි ආහාරයට සුදුසු නෑ. ඊළඟට අර්ථාපල් අපි දැකලා තිනවා කඩෙන් ගෙන අර්ථාපල් චූටි පැලවීමට ලක් වෙලා තියෙනවා. ඒවත් ආහාරයට සුදුසු නෑ. චුට්ටක් හරි පැලවිලා තියෙනවා නම් ඒවා ආහාරට ගැනීමෙන් ස්නායු ආබාධ ඇති වෙනවා කියලා හොයාගෙන තියෙනවා. එදා පැලවුණු අර්ථාපල්, පැලවෙන්න ආසන්න අර්ථාපල් ප්‍රයෝජන ගැනීම අපි කරන්න නරකයි. ඒවා අපිට පසු කාලිනව ස්නායු ආබාධ ඇති කිරීමට සමත් බව සොයාගෙන තියෙනවා. එතකොට කොළ පාට වෙච්ච අර්ථාපලුත් එහෙමයි. අර්ථාපල් ගෙඩිය හොඳට කහ පාට හුරු තියෙනෝනේ. පොත්තේ දැන් මඩ ගෑවුනහම දුරු පාට ඒක ගැටලුවක් නැහැ. මම කියන්නේ කැපුවට පස්සේ අර්ථාපල් ගෙඩිය ඇතුළේ කොළ පාට තියෙනවා නම් දුඹුරු පාට ලප දුඹුරු පාට පැල්ලම් වගේ වෛරම් වගේ තියෙනවා නම් ඒවා භාවිත නුසුසුයි. ඒ කියන්නේ එකට දිලීරයක් ඇතුළු වෙනවා. සාමාන්‍යයෙන් දිලීර වර්ගයක් තියෙනවා ෆයිටෝප්තෙරා ඉන්ෆෙස්ටාන්ස් කියලා. ඒ දිලීරය ඇතුළු වුණාට පස්සේ තමයි වගේ ලප දකින්න හම්බෙන්නේ. ඒවා ආහාරයට සුදුසු නැහැ. ඒතර මඤ්ඤොක්ක වැනි ආහාර පරිභෝජනයේ වැළකීම කරන්න ඕනේ. අර පළවුදු මඤ්ඤොක්ක මම අර ඉස්සෙල්ලා සඳහන් කර ආකාරයට. පැකට් හෝ ටින් කළ ආහාර පරිභෝජනයේදී මේ තැලීම් සීරීම් මේ තැළුණු අවස්ථා මේ තැල්ලා තියෙන්නේ. ඒතකොට මේක ටින් ලෝහය තියෙන්නේ. ටින් ලෝහය මේ ඇතුලේ තියෙන රසායනික ද්‍රව්‍යات එක්ක ප්‍රතික්‍රියා කරලා මේ ජීර්ණය වෙනවා මේ ටින් ලෝහය. ඊළඟට මේවා ආහාර වලට එකතු වෙනවා. මේවා තැළුණු, පොඩි උණු,
ඇසුරුම් කළ ටින් මාළු භාවිතය කරන්න ඉතාම හොඳ නැහැ. ඒවා විස සහිතයි. කල්ලිකුත් වීමේ දිනේ පිළිබඳව සැලකිලිමත් වීම. සාමාන්‍යයෙන් දිනය කල්ලිකුත් වීම කොහොමද තියලා බලන්න ඕනේ. සාමාන්‍යයෙන් මාස 2-3ක්වත් තියෙන ආහාරයක් ගන්න ඕනේ. ෂෝට් එක්ස්පයර් ළඟ දින තියෙනවා අපි ආහාරයට ගැනීමෙන් වළකින්න ඕනේ. ආහාර නරක වීම තමයි ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පරිභෝජන දුසුසු ඕනෑම ද්‍රව්‍යයක් ආහාරය තුල අඩංගුව පැවතීම ආහාර නරක වීම හෝ දූෂ්‍ය වීම ලෙස හැඳින්වේ. පරිභෝජනයේ අපි දැන් මේ තියෙනවා එකක්වත් අපිට පරිභෝජනයේ සුදුසු නැහැ. මේ පාම් පුස් කාලා, මේ චීස් ඒත් පුස් කාලා, මේ දොඩම්, මේ පුස්. එතකොට මේවා සුද්ධ ජීවීන්ගේ ක්‍රියා නිසා මේ පුස් ඇති වෙන්නේ. ගොඩාක් සුද්ධ ජීවීන්ගෙන් අපිට මේ ආහාර වලට කරදර වෙන ගොඩාක්ම වෙන්නේ දිලීර වලින්. ඊළඟට වෙනස් සතුන්ගේ ක්‍රියා මීයන් ගුල්ලන් ආහාර ගැනීම මම ඉස්සෙල්ලා කතා කරා ඒක. ආහාර පරිසරය අතර සිදුවන අන්තර් ක්‍රියා. කහට පිපීම, තෙල් මුඩු වීම. සාමාන්‍යයෙන් තෙලුත් මුඩු වෙනවා. සීතල පරිසරයක තිබුණොත් තෙල් මුඩු වෙන්න ගන්නවා. ආහාරත් එහෙමයි. කපලා ගොඩක් වෙලා තිබ්බහම කහට පිපෙන්න පුළුවන්. ඒකට ඒ වගේ ආහාර ගැනීමේදී අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. නරක වූ ආහාරයක දැකිය හැකි ලක්ෂණ. ආහාරයේ වර්ණය වෙනස් වීම. පාට වෙනස් වෙනවා ආහාරයේ. තිබුණ ස්වභාවය නෙමේ වාතයත් එක්ක ගැටෙනකොට මේ වර්ණය වෙනස් වෙනවා. ආහාරයේ භෞතික ස්වභාවය වෙනස් වීම. ඇලෙන සුළු ගතිය, නානු ගතිය ඇති වෙනවා. ආහාරයක් නරක වෙන කොට දකින්න පුළුවන් ලක්ෂණ. දුගඳක් හමනවා. ඊළාට ආහාරයේ රසය වෙනස් වීම. කියන්න හම්දුරනේ ප්‍රශ්නයක්ද? අපේ හැමෝට ප්‍රශ්නයක්ද? හරි. ආහාරයේ වර්ණයේ වෙනස් වීම වෙන්න පුළුවන්. ආහාරයේ භෞතික ස්වභාවය කියන්නේ ඇලෙන අනුගතිය ඇති වෙන පුළුවන්. දුගඳක් හමන්න පුළුවන්. රසය වෙනස් වෙන්න පුළුවන්. මේවා සරල කාරණා අපිට දිනදා ආහාරවල අපි මේවා දැකලා තියෙනවා. ආහාර නරක මේ අයහපත් ප්‍රතිඵල. මේ තියෙන අයහපත් දේවල් රෝග ඇතිවීම, පාචනයේ වමනය. ආහාර නරක වෙච්ච ආහාර අපි ආහාරයට ගත්තොත් අපිට පාචනයේ වමනයේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඔක්කාරයක් වෙන්න පුළුවන්. මම මුලින් සඳහන් කළා. ආහාර අපතේ යාම වෙන්න පුළුවන්. අපතේ යාම සිදුවුනොත් අපි මුදල් දීලා ගෙන ආපු දෙයක් අපතේ යනවා කියන්නේ අපිට අපේ මුදල් වැය වෙලා තියෙන අපරාධයක් ඒක. ආහාරي ගුණාත්මක බව අඩු වෙනවා. රසය වෙනස් වෙනවා. ඒවැය තියෙන ප්‍රෝටීන, ලිපිඩ, ඒ khනිජ ලවණ ඒවැය ගුණාත්මක භාවයත් වෙනස් වෙනවා. ආහාරයේ ඇති ප්‍රෝටීන හා අනිකුත් සංඝටක ජීර්ණය වීම නිසා රසායනික ස්වභාවය වෙනස් වීම හා පෝෂණ ගුණය අඩු වීම සිදු වෙන්නත් පුළුවන්. ආර්ථික පාඩු ඔය වගේ දේවල් සිදු වෙනවා. ආර්ථික පාඩුවෙන් කියන අස්වැන්න අඩු වීම නිසා ලැබෙන ආදායම අඩු වෙනවා. මේ ආහාර නරක වීමේ අයහපත් ප්‍රතිඵලයක් විදිහට. ආහාරයේ පෝෂණ ගුණය රැක ගැනීමට කළ යුතු දේවල් තමයි කතා කරන්නේ. මේක ඉතාම වැදගත්. පෝෂණ ගුණය රැක ගැනීම අපිට අවශ්‍යම දේ තමයි ආහාරයේ පෝෂණය රැකෙන පරිදි ආහාර සකස් කිරීම. පළ වර්ධ සැකසීමේදී පොල්, ලුණු ආදී පළමුව පිස පසුව කපා ගන්නා ලද පළ වර්ග. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ පොල්, ලුණු ඉස්සෙල්ලාම අපි ලිපේ තියලා ඒක ටිකක් රත් වෙනකන් ඉඳලා තමයි මේ කොළ එකතු කරන්න ඕනේ. ඊට පස්සේ ගින්දර අඩු කළා. අඩු ගින්දරින් තමයි මේක පිස ගැනීම සිදු කරන්න ඕනේ. මොකද නැත්තම් පලා වර්ග වල තියෙන පෝෂක ගුණය, එමයි විටමින් A තියෙනවා. ඒ විටමින වර්ග තියෙනවා. මේ ඉක්මනට තාපයට නිරාවරණය වුණොත් හානි වෙන්න පුළුවන් හින්දා සාමාන්‍යයෙන් ඉතා ඉක්මනින් පිස ගන්න ඕනේ. අවම කාලයකින් පිස ගැනීම සඳහා පීඩන උඳුන් ප්‍රෙෂර් කුකර් එක අපි දැකලා තියෙනවා. ප්‍රෙෂර් කුකර් භාවිතා කරන්න පුළුවන්. ඉතා ඉක්මනින් පිස ගන්න පුළුවන්. වැඩි වෙලාවක් ලිපේ තියන්න ඕනේ නැහැ. ඒකේ තියෙන අධික තාපය නිසා ඉතා ඉක්මනින් ඒක පෝෂණයට හානියක් වෙන්නේ නැහැ. ප්‍රෙෂර් කුකර් භාවිතා කරද්දී අපි හුඟක් ওই පොලස් වර්ග එහෙම හදනකොට ප්‍රෙෂර් කුකර් වලින් තමයි භාවිතා කරන්නේ. මොකද ඒවා ගොඩක් හයියයි. ඒකට හයිය දේවල් මේ පීඩන උඳුනක් භාවිතයෙන් මෙලෙක තත්වයට පත් කරලා ආහාරයට ගන්න සකස් කර ගන්න පුළුවන්. රසය හා වර්ණය ආරක්ෂා වෙනවා මේ ක්‍රමයේ භාවිතා කිරීමෙන්. ආහාර වර්ග කීපයක් එකට පිසීම. බත් පිසින විට මුරුංගා කොළ එක් කිරීම. එතකොට මේ පෝෂණ ගුණය වැඩි කරන්න පුළුවන්. මේ පෝෂණ ගුණය වැඩි කිරීමේ උපක්‍රමයක් තමයි මේ තියෙන්නේ. බත් පිසින විට මුරුංගා කොළ එකතු කරනවා. ඒක කතර මුරුංගා කොළ වෙන්න පුළුවන්, නැත්නම් මුරුංගා කොළ වෙන්න පුළුවන්. ඕන කොළ වර්ගයක් එකතු කරන්න පුළුවන්. ඊළඟට කලවම් පලා මැල්ලුම. මැල්ලුම් හදනකොට කලවම් පලා මැල්ලුම. ඒ කියන්නේ මැල්ලුම් වර්ග කීපයක් කොළ වර්ග. ඊළඟට හත් මාළුව. එළවලු වර්ග කීපයක්. ඒතකොට ඒවා විවිධ පෝෂක වර්ග එකතු කර ගන්න පුළුවන්. කැඳ වර්ග, කොළ කැඳ වර්ග, සුප් වර්ග, මිශ්‍ර ඇට වර්ග ව්‍යාංජනය. ඇට වර්ග කීපයක් මිශ්‍රව තියෙන ව්‍යාංජනයක් අපිට සකස් කර ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් විශාල පෝෂණ ගුණයක් අපේ ආහාරයට එකතු කර ගන්න පුළුවන්. ඇතැම් ආහාර වර්ග එක්ක පිස ගැනීම සෞඛ්‍යයට අහිතකර විය හැකියි. මෙන්න මේවා. මේ මඤ්ඤොක්කා, සුදු ලුණු, ඉඟුරු. මෙන්න මේවා එකම දවසේ ආහාරගත අපි උදාහරණයක් කියමු. මඤ්ඤොක්කා කනවා අපි සුදු ලුණු දාලා හදපු පොල් සම්බෝලත් එක්ක කියමුකෝ. එහෙම ආහාර ගන්නවා. අපි එදාම ඉඟුරු තේ හේකුත් බොනවා. අන්න එතකොට විෂ තත්වයක්, අහිතකර තත්වයක් තමන්ගේ ශරීරයේ බඩේ ඇති වෙන්න පුළුවන්. ඒකට පාචනය, අජීර්ණ වගේ තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒතර මඤ්ඤොක්කා, සුදු ලුණු, ඉඟුරු කියන අතර මේ තුන් දෙනා අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. මේවා එකම දවසේ ආහාරයට ගැනීම නුසුදුසුයි.
මේවා ප්‍රතික්‍රියා දක්වනවා මේ ආහාර. කුළුබඩු යෙදීම මගින් ආහාරයේ රස ගැනීමට ඖෂධීය වටිනාකමක්ද එක් කරගත හැකි වීම. සුදු ලුණු ප්‍රතිජීවක ගුණයක් තියෙනවා සුදු ලුණු වල. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණයේ වඩවනවා. පිළිකා නැසීමේ ගුණයකුත් තියෙනවා. කහ විස බීජ නාශක ගුණයක් තියෙනවා. මෙතන වැරද්දක් තියෙනවා අපි ඒක හදන්නම්. කහවල විස බීජ නාශක ගුණයක් තියෙනවා. ප්‍රතිඔක්සිකාරක ගුණය. ඒ කියන්නේ ප්‍රතිඔක්සිකාරක ගුණය කියන එකත් ඉතාම වැදගත්. සමහර අණු අපේ ආහාරවල තියෙන අපි ආහාරයක් විඳගෙන ගියොත් එහෙම කුඩාම අංශුව බවට හම් වෙන්නේ අපිට අණුවක් මොකක් හරි. ඒ අණුව සම්පූර්ණයෙන්ම දෙකට කැඩීම නිසා හැදෙන අපි කියනවා ඒකට මුක්ත ඛණ්ඩක කියලා. ෆ්‍රී රැඩිකල්ස් කියලා තමයි ඒකට කියන්නේ. මේක ටිකක් අමාරු කාර්යයක් පැහැදිලි කරන්න අපේ හාමුදුරුවන්ට. නමුත් මේක දැනගන්න ඕනේ මුක්ත ඛණ්ඩක කියනවා අපේ ශරීරයේ තියෙන DNA එක ගිහිල්ලා සම්බන්ධතා හදලා අපේ DNA විකෘති කරන්න පුළුවන්. ඒ සෛල විකෘති කරනවා. එතකොට අන්න එතන විකෘති සෛලයක් ඇති වෙනවා. ඒ විකෘති සෛලය අපි ජීව තත්වයකට මේ සෛලය තියෙන්නේ. ඒ සෛලය එතන තව වර්ධනය වෙනවා. ඔන්න පිළිකාවක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ කහවල මේ ප්‍රතිඔක්සිකාරක ගුණය තියෙනවා. කහ කියන්නේ ඒ වගේ දේවල් වෙන්න දෙන්නේ නැහැ. ප්‍රතිඔක්සිකාරකයි කියන්නේ ඒකයි. අර වගේ ෆ්‍රී රැඩිකල් නැත්නම් මුක්ත ඛණ්ඩක අර DNA එක එකතු වෙලා බන්ධන හදලා ඒකෙන් අනවශ්‍ය සෛල ඇති කිරීම වළක්වන ගතියක් මේ කහවල තියෙනවා. ඒ කහ කියන්නේ විස බීජ නාශකයක් වගේම හොඳ ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙන දෙයක්. ප්‍රතිඔක්සිකාරක කියන්නේ අණුවක් ඔක්සිකරණය වීමේ හැකියාව වැළැක්වීම තමයි සරලව කියන්නේ. මේක ලොකු රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා මේ වෙතුලේ. මේක පැහැදිලි කරන්න ඉතාම අමාරුයි. ලොකු කාරණයක් මම මේ කිව්වේ. නමුත් දැනන් ඉන්න ඕන මේ කහ කියන්නේ ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙන දෙයක්. උළුහාල් ප්‍රතිදාහමේ ඉදුම් නැතිවීම. දැන් උළුහාල් කියන දේ අපි සාමාන්‍යයෙන් කුළු බඩුවක් විදිහට පාවිච්චි කරන දෙයක්. ඒ ඉදිමුම් නැතිවීම වෙන්න ඕන. මෙතන හැකිවීම කියලා තියෙන්නේ. ඉදිමුම් නැති වෙන්න ඕන. ඉදිමුම් නැති වෙන්න ඕන. ඒ ඉදිමුම් නැතිවීමේ ගුණයක් මේවා තියෙනවා. ප්‍රතිඔක්සිකාරක ගුණය කියන එකත් මම ඉස්සෙල්ලා පැහැදිලිලා. ප්‍රතිපිලිකාමය ගුණ. මේ උළුහාල් වල පිළිකා ඇති කිරීමේ හැකියාව වළක්වන ගුණයක් තියෙනවා. අර ඉස්සෙල්ලා කියපු කාරණේම තමයි මෙතන පැහැදිලි වෙන්නේ. ප්‍රතිපිලිකාමය කියන්නේත් ඒකයි. අර ක්‍රියාවලිය නතර වෙනකොට ඒක වෙනවා. විවිධ අරමුණු වලින් එක්කලද විවිධ රසායනික ද්‍රව්‍ය නිසා පෝෂණ ගුණය හානිකර වෙන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ අපේ ආහාර වලකට ඒකට එකතු කරන මේ රසායනික ද්‍රව්‍ය. මේවා එක එක මේවා සාමාන්‍යයෙන් වර්ණකාරක වෙන්න පුළුවන්, රසකාරක වෙන්න පුළුවන්, කඩ ගැනීමේ ද්‍රව්‍ය වෙන්න පුළුවන්. මේ ඒවා එකතු කරලා හදපු මේ තියෙන්නේ මේ කිරි ගෙන ආපු එකක් මේ තියෙන්නේ. මේ තියෙන්නේ මේකේ තියෙන දේවල්. කාබෝහයිඩ්‍රේට් තියෙනවා, ෆැට් කියන්නේ මේදය, ප්‍රෝටීන තියෙනවා, ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා ඊළඟට මෙතන කව් මිල්ක්. කිරි මිල්ක් සොලිඩ් ඒ වගේ තියෙනවා, ජෙලටින් තියෙනවා. මේ E441 කියලා තියෙන මේ තියෙන ද්‍රව්‍ය වලින් එකක්. එතන මේවා අපේ මේ કૃතිම දේවල්. මේවා අපේ ආහාරයේ තියෙනවද කියලා බලලා ඕනේ අපි ගන්න. මේ වගේ දේවල් අපි පුළුවන් තරම් අඩු කරන එක අඩු කරලා ආහාරයට ගන්නවා නම් හොඳයි. දැන් මේවා නම් ප්‍රමිති ආයතනයෙන් අනුමැතිය ලැබිච්ච ඒවා තමයි මේ තියෙන්නේ. සමහරට ප්‍රමිති ආයතනයෙන් අනුමැතිය නොලැබුණු දේවල්. මේවා යොදලා තියෙන්න පුළුවන් මෙන්න මේ අංක යටතේ. එතකොට ඒවා ප්‍රමිතිය නැති වුණොතින් අන්න අපිට ප්‍රශ්නයක් වෙනවා. පිළිකාකාරක විදිහට ක්‍රියා කරනවා. මේ කල්චර් කියන එකෙන් අදහස් කරන්නේ මුහුම් කියන එක. දැන් මේක ලැක්ටෝබැසිලස් කියන බැක්ටීරියාව තමයි මේකට අපි මේ කිරි මුදවන්න දාන්නේ. ඒකම තමයි මේ කල්චර් කියලා මෙතන පෙන්වන්නේ. ඊළඟට මේ මස් වලට මේ එක එක රසායනික ද්‍රව්‍ය කල් තියාගන්න එකතු කරනවා. විදිනවා මේවා. මේවා විදලා තමයි මස් කල් තබාගන්නේ. දැන් මේ ඔක්කොටම වැඩිය අපේ හොඳ දේශීය ආහාර රටාවේ හොඳ අපිට එකතු කර ගන්න පුළුවන් කල් තබා ගැනීමේ ද්‍රව්‍ය, රසකාරක, වර්ණකාරක මෙතන තියෙනවා. මේ කහ තියෙනවා. ගොරකා, කුරුඳු, සේර, ඉඟුරු, කරපිංචා, මිරිස් මේ වගේ දේවල්, සුදු ලුණු මේ තියෙන අපේ දේශීය පාවිච්චි කරන්න පුළුවන් මේ රසකාරක මේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ දේවල්. මේ අපේ දේශීයව මේවා කිසිම හානියක් නැහැ. කොච්චර පාවිච්චි කරත් ගැටලුවක් නැහැ මේවෙන්. මේවා අපිට හානි කරයි. බලගැන්වූ ආහාර භාවිතය. බලගැන්වූ ආහාර භාවිතය මගින් අමතර පෝෂක පදාර්ථ ශරීරයට ලැබෙනවා. උදාහරණයක් අයඩින් මිශ්‍ර. දැන් අපි ලුණු වලට ඉස්සර අයඩින් දාලා තිබුණේ නැහැ. දැන් අයඩින් මිශ්‍ර කරලා තිනවා ලුණු වලට. ඊළඟට විටමින් A සහිත තෙල්. තෙල් වලට විටමින් A මිශ්‍ර කරලා තියෙනවා. එතකොට අපිට උරා ගන්න පහසුයි. ඊළඟට මාෂභෝග. මාෂභෝග දෙපිළිවෙල අනිල භෝග හා දාන්න එකට පරිභෝජනය කිරීමෙන් මගින් ඇමයිනෝ අම්ල අවශ්‍යතා සපුරාගත හැකි වීම. මේවා මාෂභෝග කියන්නේ දෙපිළිවෙල අනිල භෝග. ඒ කියන්නේ මේ කුලේ ශාක දඹල ඒ වගේ ඒවයි ධාන්‍යයි. කඩල කව්පි මුං යට ඒ වගේ දේවල්. ඒවා එකට ගත්තාම ඇමයිනෝ අම්ල අවශ්‍යතාව සපුර ගන්න පුළුවන් ප්‍රෝටීන. ආහාරයේ දෙහියක් කිරීමෙන් යකඩ අවශෝෂණය වැඩි කරන්න පුළුවන්. දෙහි දැම්මහම යකඩ ශරීරයට උරා ගැනීමේ හැකියාව මැල්ලුමකට දැම්මහම වැඩි. ඒ හින්දා අනිවාර්යයෙන්ම මැල්ලුම් වලට දෙහි අපි එක් කිරීම කළ යුතුයි.
ආහාරයකට වලට උඹල කඩ මෙතනත් වැරදි තියෙනවා අපි ඒවා පස්සේ හදන්නම්. උඹල කඩ එක් කිරීමෙන් ශරීරයට ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන් වෙනවා. ප්‍රෝටීන් එක් කර ගන්න පුළුවන් අපිට ආහාර වලට. කියන්නේ උයන එළවලුවකට අපි උඹල කඩ එක් කිරීමෙන්. ඊළඟට එළවලු හා පළතුරු සෝදා පිරිසිදු කර පසුව කපා ගැනීම කරන්න ඕනේ. ඉස්සෙල්ලාම හොදන්න ඕනේ එළවලු. හොඳට දැන් නම් අපි කියන්නේ එළවලු සබන් දාලා හොදලා ගන්නවා නම් හොඳයි. මොකද මේ කොරෝනා වෛරසයේ පැවැත්ම නිසා. නැත්නම් අපි එදිනදා ජීවිතයේදී අපි කැපීමට පෙර එළවලු පොත්ත පිටින් හෝ පළතුරු පොත්ත පිටින් හෝ එළවලු සෝදා පිරිසිදු කළා තමයි පසුව කපා ගැනීම කරන්න ඕන. කැපූ පසු එළවලු සේදීමේදී සහ පළතුරු විෂ ගැනීමේදී විටමින් C විශාල ලෙස ඉවත් වෙනවා. ඒ හින්දා අපි ඒක අවධානය යොමු කරන්න ඕන. දැන් ගස් ලැබු ගෙඩියක් නම් පොත්ත ඉවත් කරලා හොදලා කැපුවට කමක් නැහැ. කපලා සෝදන්න නරකයි. ඒ කියන්නේ පොත්ත ඉවත් කරලා පස්සේ එකපාරක් සේදුවට කමක් නැහැ. කහට ගතිය ඉවත් වෙන්න. ඊට පස්සේ අපි ඒක කපන්න ඕන. ඒකයි මේ කියන්නේ. සම්පූර්ණ හොදන්න එපා කියන එක තමයි කියන්නේ කපා සෝදීම. හරි? ඊළඟට එළවලු හැකිපමණ නැවුම්ම භාවිතා කළ යුතුයි. ඊළඟ පෝෂදායී ආහාර සැපය ගැනීම පහත කරුණු අවධානය යොමු කරන්න ඕනේ. ඇසුරුම් වල ඇති මිලදී ගැනීමට පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඇසුරුමට හානි වී මේවා දන්න කාරණා අපි ඇසුරුමට හානි වී ඇද්දයි පරීක්ෂා කිරීම, දින ඉක්ුත් වීදයි පරීක්ෂා කිරීම, දිනේ බලන්න ඕනේ, එක්ස්පයර් ඩේට් එක, අඩංගු ආකරණ ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා වෙන්න ඕනේ. එකතු කරලා තියෙන ද්‍රව්‍ය අර මම ඉස්සෙල්ලා කියපුවා වගේ මොනවද මේක එකතු කරලා තියෙන්නේ? EE නම්බර් එකේ අර්ථය තියෙන දේවල් මොනවද මේකේ තියෙන්නේ? වයසයි ස්ත්‍රී පුරුෂ භාවයේ කාලීන පෝෂණ අවස්ථා පිළිබඳ සැලකිලිමත් වීමෙන් පෝෂණ ගැටලු වළක්වා ගැනීම මේ පෝෂ්‍යදායී ආහාර සපයා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු වෙනවා. ඒතකොට පාඩම මම මෙතනින් අවසానයි. අපේ හාමුදුරුවන්ට තියෙන ගැටලු මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. ඊළඟට පොඩි ගැටලු පහක් තියෙන්නේ. ඊළඟට මම ඒක කතා කරනවා. අපේ හාමුදුරුවන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න අවස්ථාව. අපේ හැමෝටම ගැටලුවක් නැද්ද? තේරුණාද පාඩම? මට උත්තර දෙන්න. පාඩම තේරුණාද? තේරුණා සර්. තේරුණා නේද? එහෙනම් මම ගැටලුව හොඳට තේරුණානේ? මම ගැටලුව කතා කරන්නේ. ගැටලුව කතා කරන්නම් එහෙනම්. තේරුණා සර් තේරුණා. හරි හරි. බලන්න මේ පොඩි පොඩි කෙටි ප්‍රශ්න පහක් තියෙන පොඩි හැමෝටම බලන්න. අම්මා මඤ්ඤොක්කාල තම්බන විට කිසි විටක ඇලුමිනියම් භාජන භාවිතා නොකරන්නීය. මඤ්ඤොක්කා වැසෙනසේ ජලය දමා තැඹුණු පසුව ජලය ඉවත් කරන්නීය. ඇය මඤ්ඤොක්කාල තම්බන විට භාජනය නොවසන්නීය. අම්මා මෙසේ කරන්නේ බලන්න පුළුවන් නම් අපේ හාමුදුරුවෝ කෙනෙක් උත්තර දෙන්න මේ වර්ණ හතරෙන් මොකද්ද කියලා අංක විතරක් කිව්වහම ඇති. මම ඊට පස්සේ උත්තරේ කියන්නම්. හතරවෙනි එක ආහාර විෂ බීම වළක්වා ගැනීම. ආහාර කල් තබා ගැනීමත් මේ ගුණාත්මක භාවය වැඩි කර ගැනීමටත් නෙමේ, රසවත් භාවය වැඩි කර ගැනීමටත් නොවේ. ආහාර විෂ බීම වළක්වා ගැනීමට තමයි අපි මේක පාවිච්චි කරන්නේ. හොඳයි. අපේ හාමුදුරුවෝ උත්තර දුන්නා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය පෝෂණ ගුණයේ වැඩි වන ආකාරයට සකසාගත් ආහාර වර්ග කිහිපයක් රූපයේ දැක්වේ. පහත හිස් භාජනයේ පිරීම සඳහා වඩාත් සුදුසු ආහාරය කුමක්ද? මිශ්‍ර පලාමැල්ලුම තියෙනවා, සම්බාර තියෙනවා, මුං ඇට කිරිබත් තියෙනවා. මෙතන හිස් භාජනය තමයි අපි පුරවන්න ඕන. මේ උත්තර හතරෙන් මොකක්ද බලන්න ගැලපෙන්නේ අපේ හාමුදුරුවෝ කෙනෙක් උත්තර දෙන්න බලන්න. මාළු ඇඹුල් තියල්, පොල් සම්බෝල, පළතුරු සලාදය, සොසේජස්. මාළු ඇඹුල් ගැලපෙන්නේ. අංක 3 පළතුරු සලාදේ. පළතුරු සලාදේ 3 අංක 3. පළවෙනි එක සර්. පළවෙනි මාළු ඇඹුල් තියල්. අංක 3. අංක 3 සර්. පළතුරු සලාදේ තමයි මේකට උත්තරේ වෙන්න ඕන. ඔව්. භාජනයේ පිරීමට සුදුසුම එක පළතුරු සලාදේ. ඒක තමයි පළතුරු සලාදේක විශාල පෝෂක පදාර්ථ ප්‍රමාණයක් තියෙනවා. මේ තියෙන ඒවා ඔක්කොම එක වගේ. මිශ්‍ර පලාමැල්ලුම, සම්බාර, මුං ඇට කිරිබත්. මේකට උත්තරේ එතකොට වෙන්නේ පළතුරු සලාදේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. කමල් කඩේට ගොස් ගෙනෙන ලද අබ වලට කුරක් ඇඟට මිශ්‍ර කොට තිබුණි. කමල් ගෙනෙන ලද්දේ මිශ්‍ර ආහාර වර්ගයකි, නරක වූ ආහාර වර්ගයකි, බාල කරන්නේ ලක් වූ ආහාර වර්ගයකි, විෂ වූ ආහාර වර්ගයකි. අංක 3 මිශ්‍ර ආහාර වර්ගයකි. හරි. උත්තර කීපයක් තියෙනවා. අපි බලමු හරි මොකක්ද කියලා. එකක් තමයි මිශ්‍ර ආහාර වර්ගය. අනිත් එක බාල කරන්නේ ලක් වූ ආහාර වර්ගයකි. ඔන්න දැන් මෙතනදී අපේ හැමෝටම මෙහෙමයි. කමල් කඩේට ගොස් ගෙනෙන ලද අබ වලට දැන් කමල් කඩේට යන්නේ අබ ගේන්න. අබ ගේන්න කියන මොකද වෙලා තියෙන්නේ? ඒකට පුරක් අම්මිශ්‍ර වෙලා තියෙන්නේ. එතකොට මේක අපිට බලාපොරොත්තු වෙන්නේ මෙයා අබ ගේන්න. අබ ගේන්න තමයි බාල කරන්නේ ලක් වූ ආහාර වර්ගයක් තමයි තියෙන්නේ මෙතන. ඒ කියන්නේ අබ අවශ්‍යතාවයේ තියෙන කෙනාට පුරක් අංගකට අංක 3 හරි. උත්තරේ හරි නිවැරදි. අංක 3. ඒතර මේ අබ වලට අපගේන ගියම පුරක්කන්ට මිශ්‍ර වුණා කියන්නේ ඒක බාල කරණයට ලකු ආහාරයක් වෙනවා. ඊළඟ ප්‍රශ්න දෙකයි තියෙන්නේ. මෙතනින් අපේ පාඩම අවසන් වෙනවා. පහ සඳහන් ABCD සිද්ධි යුගල අධ්‍යයනය කර අංක 3 4 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මේ පොඩ්ඩක් මේක පැනලා තියෙන්නේ.
ඒක අපි පස්සේ හදන්නම්. ඒ එළවලු පළතුරු හැකි පමණ නැවුම භාවිතා කිරීම. මේ සිද්ධියවල අධ්‍යයනය කළා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නයි තියෙන්නේ. සිද්ධියවල දෙකක් තියෙන්නේ. බොහෝ විට මේක පිරිවෙන අවස්ථාන විභාග ප්‍රශ්න පත්‍රයේ 39 40 කියන ප්‍රශ්න වලට තමයි එන්නේ. එක ඒ පළතුරු එළවලු පළතුරු හැකි පමණ නැවුම භාවිතා කිරීම, වැඩි පෝෂණ ගුණයක් ලැබීම, කුඩා මාළු ආහාරට ගැනීම, ගලගණ්ඩේ ඇතිවීම, දූෂ්‍ය වූ ආහාර භාවිතය, පාචනය වැනි රෝග ඇතිවීම, එළවලු පළතුරු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් කුඩ භාවිතය, එළවලු පළතුරු අපතේ යාම. දැන් මේ කාරණා ටික කියවලා බලලා මේකේ අහනවා පළමුවෙන්නේ වැඩිවීම, දෙවැන්නේ වැඩිවීම කෙරෙහි බලපාන සිද්ධිය කියලා තෝරන්න කියලා. ඒතර අපි බලන්න ඕන මේ එක එක කාරණා දිහා. අපි දන්නවා එළවලු පළතුරු හැකි පමණ නැවුම භාවිතා කිරීම. දැන් අපිට පැන්සලක් තියෙනවා නම් මෙතනින් ඊතලයක් උඩට දාගත්ත හැකි මේ එළවලු පළතුරු හැකි පමණ. දැන් මේකේ අහන්නේ වැඩිවීමනේ. අපි හැමතිස්සෙම බලන්නේ මේ දෙකෙන් වැඩිවීම තමයි ඉස්සෙල්ලාම බලන්නේ. වැඩිවීමත් එක්ක අනිත් එක්කෙනා මොකද්ද වෙන්නේ? අනිත් එක්කෙනා වැඩි වෙනවද? දැන් මේක වැඩි වෙනකොට මේක අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න ඕනේ. ඒක තමයි මේකේ උත්තර හොයාගන්න පහසු ක්‍රමය. එතකොට මේ පළවෙනි එක එළවලු පළතුරු හැකි පමණ උත්තරය අංක 2 AC. හොඳයි. ඉතින් හොඳයි. උත්තරේ හරියටම හරි. අපේ හම්බුර හරි දක්ෂයි. AC තමයි උත්තරේ වෙන්නේ. පළමුවෙන්නේ වැඩිවීම, දෙවැන්නේ වැඩිවීම කෙරෙහි බලපාන සිද්ධිය ගලවන්නේ AC. අපේ හම්බුර හරි දක්ෂයි. දැන් උත්තරේ ඉතා ඉක්මනට දුන්නා. බලන්න මේක මම පැහැදිලි කරලා දෙන්නම්. මේ ගන්න නැති අපේ හාමුදුරුවෝ බලා ගන්න පළතුරු හැකියපමණ නැවුම භාවිතා කිරීම වැඩි වෙනකොට වැඩි පෝෂණ ගුණයක් ලැබීමත් වැඩි වෙනවා. අලුත් ඒවා පාවිච්චි කරනකොට පෝෂණ ගුණය වැඩි වෙනවා. මේ දෙකම වැඩි වෙනවා. අනුලෝම සමානුපාතකයක් තියෙන්නේ. එක රාශියක් වැඩි වෙනකොට අනිත් රාශියත් වැඩි වෙනවා. ඔක අපි ගණිතයේදී පාවිච්චි කරනවා. අනුලෝම සමානුපාතයි. කුඩා මාළු ආහාරට ගැනීම වැඩි වෙනකොට ගලගණ්ඩේ ඇතිවීම වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙනවා. කුඩා මාළු ආහාරට අඩු වෙනවා. ඒක ප්‍රතිලෝම සමානුපාතිකයි. නේද? මේක වැඩි වෙනකොට මේක අඩු වෙනවා. ඊළඟට දූෂ්‍ය වූ ආහාර භාවිතයේ වැඩි වෙනකොට පාචනය වැනි රෝග ඇතිවීම වැඩි වෙන එකයි වෙන්නේ. අනුලෝම සමානුපාතිකයි. මේක වැඩි වෙනකොට මේකත් වැඩි වෙනවා. ඊළඟට එළවලු පළතුරු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ භාවිතය වැඩි වෙනකොට එළවලු පළතුරු අපතේ යාම මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට මේකේ පළමුවන්නේ වැඩිවීම, දෙවැන්නේ වැඩිවීම කෙරෙහි බලපාන සිද්ධිය උගලවන්නේ දරුවනේ හාමුදුරනේ AC. ඒ කියන්නේ මෙන්න මේ වර්ණය තමයි වෙන්නේ වර්ණ අංක 2 A හා C. ඊළඟට පළමුවෙන්නේ වැඩිවීම, දෙවැන්නේ අඩුවීම කෙරෙහි බලපාන සිද්ධිය උගලවන්නේ අපිට නිකම්ම හොයාගන්න පුළුවන් නම් මොකක්ද වෙන්නේ? BD අංක 3. අංක 3 හරි. මගේ එතකොට පාඩම අදින් මෙතනින් අවසන් කරනවා පළමුවෙනි පාඩම. අපි ඉදිරියේදී ආයි නැවතත් පාඩමකින් සම්බන්ධ පළවෙනි පාඩම